මම ටියුබ් ලයිට් දෙකක් උපයෝගී කරගත්තා. මම හිතුවේ මේවා පත්තු වෙයි කියලා හිතාගෙන. ටියුබ් ලයිට් කියලා කියන්නේ දාලා ස්විච් එක දාලා ගිහිල්ලා කුස්සියට ගිහින් එනකොට පත්තු වෙන එකක්. ඒ වගේ ටිකක් වෙලා තිබිලා පත්තු වෙන ඒවා තියෙනවා. එක සැරේට පත්තු වෙන ඒවා තියෙනවා. ඉතින් මම තෝරගත්තේ මුලින්ම මේක දේශනා කරන්න ටියුබ් ලයිට් එකක්. හැබැයි ඒ කට්ටියන්ට ප්‍රඥා මාර්ගය විතරයි විග්‍රහ කරේ. මට තේරුණා මේක කවදාවත් කියලා ඉවර කරන්න බෑ කියලා. කවදාවත් කියලා මේක ඉවර කරන්න බෑ, මේගොල්ලන්ට ප්‍රායෝගික මාර්ගයක් දෙන්නම වෙනවා කියලා. අන්න ඒක තමයි මේ 180. කියලා අහලා අවසන් කරන්න බෑ මේක. මොකද අහන්න ලෑස්තිලා ඉන්නෙත් අයින් කරන්න ඉන්න කෙනා. ඕගොල්ලන් අහන්න ලෑස්ති වෙන සද්ධර්මය අයින් කරන්න ඕන කෙනත් එක්ක අහන්නේ. එයාගේ කන් දෙකෙන් තමයි ඕගොල්ලන් අහන්නේ. එයාගේ කන් දෙකෙන් අහන්නේ. මේ වචනවලට හඬට වටිනාකම් දෙන කෙනාගෙන් තමයි ඕ ශ්‍රවණය කරන්නේ. ඒකින්ද ඕගොල්ලන්ට ලේසි නැහැ කවදාවත් ඒ ශ්‍රවණය කරන කෙනාගෙන් ගැලවෙන්න. ඔන්න ශ්‍රවණයෙන් ගැලවෙන්න කාට හරි පුළුවන් වුණොත් ජීවමානව එයා රහතෙක් තමයි. ශ්‍රවණයෙන් ගැලවෙන කට්ටිය මෙතන ඉන්නවා. ශ්‍රවණයෙන් ගැලවෙන කට්ටිය ඉන්නවා. ශ්‍රවණයෙන්ුයි ගැලවෙන්න ඕන. කොහෙන්ද? ශ්‍රවණයෙන්ුයි ගැලවෙන්න ඕන. කුමක්ද? සියලුම දේයින් ශ්‍රවණයෙන් ගැලවෙන්න ඕන. සමහරක් වෙලාවට තනියෙන් හිත කියවනු. මොකටේ? පාළුව මගා ගන්න. ශ්‍රවණය හිත කියවනෝ ශ්‍රවණය වෙනෝ. හිත කියවනෝ ශ්‍රවණය වෙනෝ. ඒ දැනෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? හිත කියවනෝ තනියෙන් ඉන්නකොට. සින්දු කියනවා, රෝ කියනවා, මේව කියනවා. පාළුව මගා ගන්න. එයාට ශ්‍රවණය නැතුව ඉන්න බෑ. පාළුවට මොකක් හරි එකක් තියෙන්න ඕන. හිත බැහැර වෙන්නේ නැත්තේ මොකෙන්ද? ශ්‍රවණයෙන් බැහැර වෙන්නේ. ශ්‍රවණයෙන් බැහැර වෙන්නේ මොකක් හරි ඇහෙන්න ඕන. කීංගලේ මොකක් හරි මොකක් හරි එකක් හඬක් ඇහෙන්න ඕන. ඇහුන් නැත්තම් හරි අවුල්. හඬ ඇහෙන්න ඕන. තව ටිකක් පාළුවට වගේ යනවනම් Taman තනියෙන් හඬ උත්පාදනය කරලි වෙලා හඬ දෙනවා. දැන් ගොළුව වුණත් උන්ගේ රූප හඬ බවට පෙරලනවා. ගොළුව උගේ රූප හඬ බවට පෙරලනවා. මේ හිස් කරගන්න බැරි මොකද්ද? හිස් කරගන්න බැරි කන. මරණ මංචකයේදී කන සම්පූර්ණයෙන්ම හිස් කරපන් කියන එක මොහොතක් ඇතුළත. සෙල්ලන්න ගූ යන වෙලාවට. ඊළාට ගූ යන කට්ටියට. හැම සත්‍යයකටම ගූ යනවා. කන හිස් කරන්න ගිහිල්ලා. කනයි හිස් වෙන්න ඕන. කන හිස් වෙන්න කනෙන් අහලා ඇහහරහා මාර්ගයේ තියෙන කන හිස් කිරීමට 180. එකවරක් පූර්ණ කන හිස් කරොත් කන හිස් වෙන්නේ. ඒක දන්නේ නැහැ මොකක්ද ඇවුනේ කියලා. දෙවෙනි වරටත් හිස් වෙන්නේ කන. ඒකත් දන්නේ නැහැ මොකක්ද ඇවුනේ කියලා. තුන්වෙනි වරට හිස් වෙන්නේ කන. ඒකත් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හතරවෙනි වරට කන හිස් වුණාන් පස්සේ පූර්ණ දර්ශනය මහා දැවැන්ත දර්ශන පතයකට හිමිකම් කියනවා. අන්න එතකොට තේරෙනවා මගේ ඔක්කොම හිස් වෙලයි කියලා. ඔක්කොම හිස් වෙලා ඔක්කොට සියල්ලටම එකතු වෙලා දිය වෙලා පවතින්නේ කියලා. දැන් ඊට පස්සේ ඒක දැක්කයින් පස්සේ නිරෝධය තුල දවස් 7ක් හිටියොත් පරිනිර්වාණයට යන්න සිද්ධ වෙනවා. මැරෙනවා. ඒකේ ඉන්න බෑ. ඒකත් එක්ක දිය වෙන්නමයි වෙන්නේ. ඒකින්ද දැන් කොහොමද රහතුන් බුදුරුන් ජීවත් උනේ? දැන් ওই නිරෝධයටපත් වුණාන් පස්සේ දින 7යි වැඩි ඉන්න බෑ ඒ කට්ටියන්ට. මේ මහ පොළොවේ ඉන්න බෑ, මහ පොළොවක් නෑ ඒ කට්ටියන්ට. ඉතින් කොහොමද රහතුන් බුදුරුන් ජීවත් උනේ? අන්න ඊට පස්සේ උඩ තියෙන වොයිස් මේල් වැදගත් වෙයි. රහත් උනායින් පස්සේ ජීවත් වෙන විදිය. අර රාත්‍රී තියෙන ඩ්‍රීම් එකේ මොඩල් එක. රාත්‍රී තිබුණ ඩ්‍රීම් එකේ මොඩල් එක දවල්ට හේතු කරගෙන තමයි ජීවත් වෙන්නේ. රාත්‍රී තිබිච්ච ඩ්‍රීම් එකේ මොඩල් එක දවල්ට හේතු කරගත්තයින් පස්සේ කය නිදි නැහැ, හිත නිදි. දැන් බලු වැඩේ කරන්නේ කොයිබදිද? කය නිදි කළා හිත හැරිනෝ රාත්‍රියේදී. දවල්ට මොකද්ද කරන්නේ? හිත පස්ස පැත්තට ඇවිල්ලා කය හැරලයි කියලා කියනවා. දැන් අපි මොකද්ද කළ යුත්තේ? අපිට මොකද්ද කරේ රාත්‍රී ඩ්‍රීම් එක ඇතුලේ කරේ කය නිදි කරා. එහෙනම් තෝ බැලුවෙත් ඒ ලෝකෙත් මේ විදිහටමයි. එහෙනම් ඒ විදිහටම බලාපන් දැන් තියෙන ටික විතර. මේ පේන ටික විතර බලාපන්. මොකද හීනය ඇතුලේ හිතන්න දුන්නේ නැහනේ. කිසිම දෙයක් හිතන්න දුන්නේ නැහැ. මේ වර්තමානයටපත් වෙච්ච මිනිස්සේ හිතන්නේ නැහැ. එයා හිතන්නේ නැහැ. හිතනවයි කියලා කියන්නේම එක්ක අතීතයක් එක්ක අනාගතයක්. හිතනවයි කියලා කියන්නේම නැති මඟුලක්. එක්ක මැරිලා එක්ක තාම ඉපදුන්නේ. ඔන්න ඔය දෙකෙන් එක තමයි හිතනවයි කියන එක තියෙන්නේ. වර්තමානයේ හිතන්න දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන යනවා. කටු තියෙනවා නම් අස් කරගෙන යනවා. උණු වතුර තියෙනවා නම් ඇඟේ වක් කරගන්න නැතුව යනවා. මහපාරේ යනවා නම් අයිනෙන් යනවා.
ඒ පේන ටිකේ විතරයි. පේන ටිකේ විතරයි. ඔන්නෝක තමයි දැක්කොත් දැක්ක විතරයි. කියන එකේ තේරුම. දැක්කොත් දැක්ක විතරයි කියලා කියන බලලාහක බලා ගන්නවයි කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒක වැරදි. වර්තමානයේ ජීවත් වීම. හිතන්නේ නැතුව ඉඳීම. හිත කියලා කියන්නේ වෙන වෙන දේවල් නිර්මාණය කරනවා. දැන් නැති ඒවා. දැන් නැති ඒවා කන්න ගියත් අතීත රසයකට සාපේක්ෂ කරනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඊට පස්සේ වර්තමානයේ හිතන්නේ නැද්ද කියලා. වර්තමානයේ හිතන්න ඕන. වර්තමානයේ හිතන්න ඕන. මේ අවට තියෙන ටික හිතන්න ඕන. මොකද අවට තියෙන ටිකෙන් තමයි කවදක හරි මගේ මරණය එන්න තියෙන්නේ. මේ පේන ටිකෙන් තමයි කොයි වෙලාවෙද ඒක දන්නේ නැහැ. ෂුවර් එකට එන්න තියෙන්නේ මේ 180 තුලින් තමයි මට මරණය එන්න තියෙන්නේ. අන්න ඒක ගැන හිත හිතියට කමක් නැහැ. ඒක ගැන හිත ඉන්න ප්‍රභාෂරය වැඩි වෙනවා යාගේ. යාගේ දැවන්ත වර්තමානයේ විශාල වෙනවා, පෘථූල වෙනවා. ප්‍රඥාව පුපුරා ඉතිරි යනවා. එයාගේ ඇහැට අහුවෙන සියලු සත්‍යෝ නිවන් දකින්න සුදුස්සෝ බවට පත් වෙනවා. ඔන්න ඔකයි තියෙන වෙනස තියෙන්නේ. නැවත වරක් මම මතක් කරන ඕගොල්ලන්ට මේවා ශ්‍රවණය කරන්නෙත් ඒ තමන්ගේ විමුක්තිය උදුරගත්ත කෙනා. මේවා ශ්‍රවණය කරන්නෙත් තමන්ගේ විමුක්තිය උදුරගත්ත කෙනා. එයාට මේවා ඇහෙනකොට එයාට ටික හේ බහින්න සිද්ධ වෙනවා. වොයිස් මේල් කනේ තියාගෙන ඉන්නවා නම් එක දිගට මේක සංරක්ෂණය කරලා එක දිගට කනේ තියාගත්තොත් එකපාරක් නෙවෙයි රහත් වෙන්න පුළුවන් වෙන්නේ. 10 වාරයක් රහත් වෙන්න පුළුවන් වෙනවා. නමුත් එකපාරයි රහත් වෙන්න කියලා තියෙන හැම වොයිස් මේල් එකක්ම ඕගොල්ලන්ට තේරෙන දවසක් එයි. ඒ තේරෙන දවස වෙනකන් ශ්‍රවණය කරන්න. තේරෙන දවස එනකම්ම ශ්‍රවණය කරන්න. පුදුම විනාඩි මේවා. එක විනාඩියක් මහ කල්පයක්. එක විනාඩියක් අනන්ත සසරක් කියවිලා ඇති. නිර්වාණයද කියවි ඇත. මම මේ අහන ප්‍රශ්නෙට පැහැදිලිව පිළිතුරක් දෙන්න. පැහැදිලි පිළිතුරක් දෙන්න ඕන. මීටරයක් බලා ගන්න ඕන. සංඥා සිහිනය තුල සංඥා නිරෝධද නැද්ද? සිහිනය තුල සංඥා නිරෝධද නැද්ද? මෙතන මීටරයක් ඉන්නවනම් ඔක්කොම පිළිතුරු දැම්මන් පස්සේ මම කියන්නම් හරි මීටරේ කවුද කියලා. ඒ වගේම හේතු පැහැදිලි කරන්නත් ඕන. ඔය ප්‍රශ්න දෙකකට එක පිළිතුරක් දෙන්න. ඊට පස්සේ හේතු පැහැදිලි කරන්න. ඊට පස්සේ මම දෙන්නම් 360 ගෲප් එකට එකතු කරගන්න තමයි මේ වොයිස් මේල් එක දැම්මේ. හොඳේ 360 වෙනම ගෲප් එකක් තියෙනවා. ඒකට එකතු කරගන්න. මීටර හොයාගන්න ඕන. හරක් කවුද හරක් ගාලෙන් පිට වෙච්ච වුන් කවුද කියලා හොයාගන්න ඕන. හීනේ බව දන්නේ නැහනේ. හීනේ බව දන්නේ නැහැ. හීනේ බව තාම කවුරුවක්වත් දන්නේ නැහැ. හීනේ බව දන්නේ එරංග දන්නවා. හීනේ බව. ඊට පස්සේ දැන් ඔයගොල්ලන් ඔය නිරෝධ ඵල සමාපත්තියට යනවනේ. පූර්ණ දර්ශනයට යනවනේ. අන්න එතන හීනේ බව දන්නවා. එතකොට නිරෝධ ඵල සමාපත්තියේ තියෙන එක නෙවෙයි මම මේ අහන්නේ. පෘථජන කට්ටියන්ගෙන් අහන්නේ. එරංගගෙන අසංකගෙන සෝමවංශගෙන නෙවෙයි මේක අහන්නේ. හරි කියන්නේ අනික් කට්ටිය බලා ගන්න ඕන ඒගොල්ලන්ගේ සිහිනය තුල සංඥා සහිතද නැද්ද කියලා. බොඩි එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක තේරෙනවද? බොඩි එක තියෙන තරක් දන්නේ නැහැ හීනය තුල ඉද්දී. සංඥා සහිතද නැද්ද සිහිනය තුල? සිහිනයක් දුවන්නේ බොඩි එකක් නැහැ. ඒ රහත් උතුමන්ට සිහිනයක් පමණයි තියෙන්නේ. බොඩි එකක් නැහැ. බොඩි එකක් තියෙන මිනිස්සුන්ට කියනවා හීනයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ කොහේ ඉඳගෙන? ඒ මිනිස්සු ඉන්න හීනේ ඇතුලේ ඉඳගෙන. දැන් කය කොහෙද තියෙන්නේ? ඒ මිනිස්සුන්ට පේන සිහිනය තුල තමයි කය තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ කොහේ ඉඳගෙන? ඕගොල්ලන්ට කය තිබුණට මම ඉන්නේ හීනේ. ඕගොල්ලොනුත් ඉන්නේ හීනේ බව දන්නේ නැති හින්දා ඇහැ අරවනෝ ඉඳගෙන. ඇහැ අරවනෝ ඉඳගෙන. තාම ඇඳ හම්බුනේ නෑ හරියට. ඒකයි අවුල තියෙන්නේ. සිහිනය ප්‍රත්‍යක්ෂ කරගත්ත තැනත්තා සිහිනෙන් නැකිට්ටයි කියලා කට්ටියන්ට ඇහෙන්න කියනවා. සිහිනෙන් නැකිට්ටයි කියලා ඇහෙන්න කියනවා. ඒ වුණාට ඒ කට්ටිය ඉන්නේ කොහෙද? ඒ කට්ටිය ඉන්නේ සිහිනය තුල. ආපහු මොකද්ද කරන්නේ? ආපහු සිහිනය ඇතුළට බහින්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ට මේ පණිවිඩය කියන්න මිනිස්සු නැකිටවන්න සිහිනය ඇතුළට බහින්න සිද්ධ වෙනවා. මේ බැහැලි වෙරලා මේ
4 පහ යට ඉඳලා කට්ටිය සෙට් එකක් මේ අරගෙන එන උඩට. මම පැනලා ඉවරයි. ඒකට ඒ ඔගේ තරණය වෙලා ඉවරයි. ඒ කට්ටිය ගේන්න යලිත් මට සිහිනට එන්න වෙනවා. මේ කතා කරන්නේ හීනේ ඇතුලේ. මං කිව්වේ මං නිදාගත්තේ ගිය අවුරුද්දේ කියලා. තාම ඇහැරුන්නේ නැහැ කියලා. තාම හීනේ දුවන්නේ. එකම හීනේ දුවන්නේ. සදාතනික හීනේ දුවන්නේ. මේ දේවින්ද කියන පුද්ගලයා ගෲප් එකට ඇඩ් කරේ කවුද? එයා ත්‍රිපිටක පොත් ගැන අහලා තියෙනවා. මෙන්න මේ ගෲප් එකේ උඩහට යන්න කියලා කියන්නකෝ. නැත්තම් 180 ලයිබ්‍රරි එකට යන්නේ කියලා කියන්නකෝ. තමන් හොයාගන්න නම් පොත් හොයන්න ඕනේ. තමන් හොයාගන්න එකක් කවුරු හරි හොයාගත්තා නම් අන්නේ විදිහ හොයාගන්න එක තමයි මිනිස්සුෙකුගේ තියෙන උතුම් පරම නිෂ්ඨාවටපත් වෙන ක්‍රමය. ඉතින් අන්න ඒක හොයාගන්න ඕන. අනුන් හොයාගත්ත ක්‍රමය කියපා. අන්න ඒ ක්‍රමය මෙන්න මෙතන කියවිලා ඇති. ඒක පෙන්වන්න. 180 බලන්න බැරිය වුන්ට ඒක පෙන්වන්න. ඒකේ තියෙනවා ඔක්කොම ලියවිලා කියවිලා. මුල් 84000 ධර්මස්කන්ධය ඇති. විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, සක්කාය දිට්ඨිය, පංච නීවරණ, බොජ්ජංග ධර්ම ඔය හැම දෙයක්ම අදට තේරෙන විදිහට කියවිලා ඇති. අදට ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුෙකුට තේරෙන විදිහට මේ බුදුවරු දේශනා කළ තියෙන ජීවිත අවබෝධය. ජීවිතය කියන්නේ මොකද්ද? පොතේ තියෙන මගුලක් හොයාගෙන යන්න එපා. තමන්ගේ ජීවිතය හොයන්න. අන්න ඒකට තමයි එතනින් එගොඩ වෙන්න. ආපහු පොත බදාගත්තොත් මං අනන්ත කියන මුන් යනවයි 2500ක් පස්සට කියලා. යකෝ මෙතන තියෙන වර්තමානයේ හොයාගනින්න. පොඩි කාලේ වචන පුරුදු වෙලා, කුහකකම් පුරුදු වෙලා, ඉරිසියා වෛර ක්‍රෝධය පුරුදු වෙලා හදාගත්ත මමත්තේ කියලා මමත්තේ නෙවෙයි නමක් හදාගත්තා. හදාගෙන ඉවරලා දැන් ඇවිල්ලි වෙලා හිර වෙලා දැන් පොත හොයනවා ඉඳගෙන ආපහු වර්තමානයේ හොයාගන්න. පොත හොයනවා වර්තමානයේ හොයාගන්න. ආපහු 2500ක් හිර වෙනවා ගිහිල්ලා. ඕකේ ගියොත් එහෙම. වර්තමානයේ තියෙන්නේ මේ මොහොතේ. පෙන්නන ක්‍රමේ දීලා තියෙනවා. ගොඩ වෙනවා නම් ගොඩ වෙයල්ලා තවත් කාල් ගන්න එපා මං ඉස්සරහා. තවත් කාල් ගන්න එපා. මේ අතීතයට යන්න එපා. මේ වර්තමානයේ මේ මොහොතේ මේ S2 ඉස්සරහා තියෙන්නේ මේ ඉස්සරහා තියෙන්නේ ඉස්සරහා. මේ මරණය තියෙන්නේත් ඔන්න ඕකේ. නිවන තියෙන්නේත් ඕකේ. ඔන්න ඔය දෙක ගවේෂණය කරපල්ලා. මිනිස්සු හිතාගෙන ඉන්නවා සසරෙන් එතර වෙලා නිවන් දකින්න. කවදාවත් ඌට සසරෙන් එතර වෙලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. සසර තුල නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ මේ සසර තුල. මේ වැඩපල රාජකාරී යුතුයකම් තුල නිවන තියෙන්නේ. යුතුයකම් වලටයි වැඩ රාජකාරී වලටයි කරගෙන යන්න දීලා දැකපල්ලා නිවන්. සසර එහෙම තියෙන්න රහල්ලා. තමන්ගේ පුරුදු තියෙන්න රහලෝ ඉවර කරගෙන නිවන් දකින්න බෑ. එහෙම නෙවෙයි මේ ලෝකේ හරි ගස්සලා තියෙන්නේ. ඉවර කරන්න බැරි විදියට හදලා තියෙන්නේ. ඒකින්ද සසර ප්‍රයෝජන කරගන්න නිවන් දැකීම සඳහා. මේ සසර දීලා තියෙන්නේ නිවන් දකින්න. සසරෙන් එතර වෙලා නිවනක් නෑ කාටවත්. මිනිස්සු පව් සමාප්ත කළා කුසලයේ සොයා පැමිණෙන ගමනේ මනුස්ස භවයක් ලබනකොට මේකට ආවයින් පස්සේ ඒ කුසලයේ තුලින් ඉපදිච්ච දරුවා අකුසලයට හසු කරනවා. අකුසලයට හසු කරනවා. ඒ හසු කරන්නේ දැනුම සහ පොත මගින්. ආපහු අවසානට පොතෙන්ම හොයාගෙන යනවා ඉවර කරගන්න ක්‍රමය. ඉවර කරන විදිහට නෙවෙයි පොත හදලා තියෙන්නේ. පොත ඉවර කරන්න බෑ. පොත ඉවර කරන්න බෑ. ඉතින් පොත හොයාගෙන ගියොත් කෙලව ගන්න. ආපහු කෙලව ගන්න මේ ෂණ සම්පත්තිය ලැබපු අති දුර්ලභ මනුස්ස භවයෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ආපහු යනවා. ඔහොම ආත්ම භව දසදහස් ලක්ෂ ගාණක් ඇවිල්ලා තමයි මේ පණිවිඩේ මේ අහන්නේ ඉඳගෙන. මේක කරගත්තේ නැත්තම් අපරාධය තමා සතුයි. කල්ප භව ගණන් වලට තමයි කර්ම රැස් කරන්න ඉන්න කට්ටිය. දැන් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ ධර්මයේ ශ්‍රවණය වෙලා ඕගොල්ලන්ට තේරෙනවා සාමාන්‍යයෙන් ගෙදර ඉන්න උන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති උන්ගේ දිහා බැලුවෙන් පස්සේ මොන තරම් උන් සතර පායේදී ඉන්නේ කියලා. මොන තරම් ගැඹුරකද ඉන්නේ කියලා. ඒ කට්ටියන තව ගොඩ එන්න කොච්චර කාලයක් ඇයිද කියලා ඔයාලට තේරෙනවා. අසංකලාට එහෙම පැහැදිලිව තේරෙනවා. තමන් එක්ක තමන්ගේ වයිෆ් එරෙහි වෙන විදිහට මිනිස්සු එරෙහි වෙන විදිහට තමයි ඒක පේදගන්නේ. මම ඕකට කියලා ඇති ඒ කට්ටියන්ට මිනිස්සෙක් ඉස්සරහට එම ආවොත් අකනිතා බඹලොවේ ඉඳලා අවීචිය දක්වා පේනවා කියලා. කොයිබද ඉන්නේ කියලා පේනවා.
තව කොච්චර කල් යයිද මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා තේරෙනවා. 180 රකින්නා 180 විසින් රකින්නු ලැබේ. 180 රකින්නා 180 විසින් රකින්නු ලැබේ. පරම සත්‍ය පෙන්වලා ඇත්තේ. ඒව පොත්වලට දාගන්න එපා. ධර්මයේ දකින්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලැබේ. මම දවසක් පෝස්ට් එකක් පළ කරා. හොඳ රිලෙවෙක් පනින්නම ඕන ඉදුණු අඹ ගෙඩියක් බිම ඉඳගෙන කන්න. හොඳ රිලෙවෙක් පනින්නම ඕන ගහට ඉදුණු අඹ ගෙඩියක් බිම ඉඳගෙන කන්න. ඊට පස්සේ සඳහන් කරලා ඇති වඳුරාද අඹ ගෙඩියද අඹ ගහද මිනිසාද ඔක්කොම අයිති තැන ඉඳගෙන වැඩවසන්න පුළුවන් තැනක් තියෙනවා. අන්න එතන 360 තියෙන තැන. එතෙන්ට මහබෝසත් සමූහය එකතු වෙන්න. එතෙන්ට එන්න පුළුවන් මහබෝසත් සමූහයට විතරයි. මේක අදට නොතේරුණාට අනාගතයේදී සක්‍රිය වෙන්න තියෙන එකක්. අසංක දැන් සිහි නැති කරන්නයි කියලා කියන්නේ ඔයාව. එදා වෙච්ච එකක් නේ. අපිත් සිහි නැති කළා එක දේවල් කරලා තියෙනවා. ඔපරේෂන් කරලා තියෙනවා. සමහරක් වෙලාවල් වලට මේ හොඳ හයියට හිටපු මිනිහා කාගෙන ඉඳලා තියෙන සිහි නැති වෙන්නේ නැtei කියලා හිතාගෙන ඒත් වැටිලා තියෙනවා. දැන් පුළුවන් නම් සිහි නැති කරන්නයි කියලා කියන්නකෝ. දැන් නිර්වින්දනය කරන්නයි කියලා කියන්නේ. සියල්ල දැනෙන තැන ඉඳගෙන ඉන්න පුළුවන්. දැනෙන තැනින් ඉන්න පුළුවන්. දැනෙන තැනින් ඉන්න පුළුවන්. තේරුණා? සිහි නැති කරන්න බෑ කියලා මං හිතන මොකද මාත්තාම ඕක චෙක් කරන්න මටත් ඕන. දැන් නිර්වින්දනය කරොත් මොකද්ද වෙන්නේ කියලා මට බලා ගන්න ඕන. මෙන්න මේ තරම් ආත්ම ශක්තිය තියෙන්න ඕන ඒක දැක ගන්න. කොහොමද දන්නවයි? දැන් හීනේ ඇතුලේ තියාගෙන බඩ කපන කවුරු හරි. බඩ කපන තුවාල කරන කපනවා. දැන් හීනේ ඇතුලේ ඉන්න එක කොච්චර කැපුවත් කැපෙනවද? කැපෙන්නේ. වේදනාව තියනවද? වේදනාව තියෙනවා. අන්නේ වේදනාව දිහා බලාගෙන දැනුත් කපන වෙලාවට ඉන්න පුළුවන් හැකියාව මට පවතින. ඒකනේ මම අර කියන්නේ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ වකුගඩු හැම කපලා දෙන්න කියලා. පණ ඇතුව සිහිය ඇතුව පණ ඇතුව තමන්ම කපලා දොස්තර මහත්තයා කියනවා කොයි බෙදයි පොයින්ට් එක මට අත දාලා ගන්න කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන සිහිය තියාගන්න. සිහිය නතර කරගන්න. සිහිය නැති වුණාට සිහිය නතර කරන්න පුළුවන්. අන්න අර ආත්ම ශක්තිය තියෙන්න ඕන ඒකට. සතුන්ට මමත්වය තියෙනවා. දැන් මමත්වය නැති කරගන්න බැරි තිරසනාටනේ. ඒ සතාට මමත්වය නැති කරගන්න බෑ. දැන් මට මතකයි අපේ ගෙදර හිටියා බැල්ලියෙක් අවුරුදු 17ක් ජීවත් වෙලා ඉන්න දවස් 3ක් එකතැන කැරකිලා මැරුණේ. බලු ආත්මෙන් නිදහස් වෙන්න බැරුව. මොකෝ මමත්වය නිසා. ඒ තරම් මතක ගොඩක් රිලීස් කරන්න සිද්ධ වුණා යාට. නිවන් දැකලා නෙමෙයි යන්නේ. අර ඇහැ සම්පූර්ණයෙන්ම පූර්ණ කර්ණිකාව ඇරෙනකොට එයාගේ හෘද ස්පන්දනය නතර වෙලා. හෘද ස්පන්දනය නතර වෙන්නේ ඉස්සෙල්ලා ඒ 180 පූර්ණ ලෙස අල්ලන්න ඕන. අල්ලලානේ සෝමවංශල තියෙන්නේ. ඒකට සමවැදුණෙන් පස්සේ තමයි මරණයට යන්නේ. පරිනිර්වාණයට යන්නේ රහතුන් පරිනිර්වාණයට යන්නේ යලි ඒයට සමවැදිලා. 180 පරිපූර්ණ දර්ශනයට සමවැදිලායි රහතුන් යලි පරිනිර්වාණයට යන්නේ. එතකන් ඉන්නේ මොකේද? එතකන් ඉන්නෙත් තනි වෙච්ච වෙලාවට ඉන්නේ තනිකරම පූර්ණ කර්ණිකාවේ. පූර්ණ කර්ණිකාව. ඒ කියන්නේ නිරෝධ ඵල සමාපත්තිය. වැඩ කරන වෙලාවට කොහෙද ඉන්නේ? වැඩ කරන වෙලාවට බහිනු ඩ්‍රීම් එකට. වැඩ කරන වෙලාවට හීන ඇතුළට එනවා. නැති වෙලාවට මැරිලා ඉන්නවා. වැඩ කරන වෙලාවට ඩ්‍රීම් එක ඇතුළට එනවා. නැති වෙලාවට මැරිලා ඉන්නවා. ඔන්න ඔකයි කරන්නේ. ඒ අරිහත් ඵලයටපත් වෙච්ච කෙනා ඒ සත්‍ය දැකගත්ත කෙනා කොයි වෙලාවෙත් ඒ පැත්තට ඇදෙන්නේ. කොයි නිර්වාණ ධාතුවට ඇදෙන්නේ. ඒ කට්ටිය සසරට එන්නේ නැහැ. එන්න බෑ ඒ කට්ටියට. ඇදෙන්නේ කොහාට? අසංකලාට පුළුවන් නම් දැන් මනෝ විකාරයක් ගහගෙන ඉන්නේ කියන්නකො. බෑ ඒ කට්ටියට ඉන්න බෑ. 180 පත්තු වෙලා තියෙන අසංකට එරංගට සෝමවංශලටපත් වෙන මේක කවුරු හරි පය තිබ්බොත් ඉවරයි. 180ට පය තිබ්බොත් එයා නිර්වාණ ධාතුවට ඇදෙන්නේ. පය තියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ පූර්ණ දර්ශනය දැක ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එයා ඇදෙන්නේ නිර්වාණ ධාතුවට. එයා රහත් වෙලා ඉන්නේ. දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට රිදෙන්නේ මොකෝ?
රිදෙන්නේ තද කරන හින්දා. තද කරන්නේ නැත්නම් රිදෙන්නේ නැහැ. ඒ කියන්නේ එක වරක් සංඥාව දුන්නායින් පස්සේ යලි ඒ සංඥාව දිගට පවත්වන්න හේතුපාදක වෙන්නේ තද කරන්න ගියයින් පස්සේ. ෆිට්නස් කරන්න යනවා. අන්න එතකොට රිදෙනවා. එක සැරයක් හේතුපාදක වුණායින් පස්සේ ඒක වේදනාව කියලා තේරුම් ගත්තාන් පස්සේ වේදනා නිරෝධය එතනම තියෙනවා. දැන් මම මගේ පස්සපැත්තට ඉන්ජෙක්ෂන් ගහගත්තා. තනියෙන්. මොකෝ කැමැත්තෙන් ගහගන්න හින්දා රිදෙන්නේ නැහැ. අකමැත්තෙන් ගහනකොට රිදෙනවා. කැමැත්තෙන් ගහගන්නකොට රිදෙන්නේ නැහැ. අකමැත්තෙන් ගහනකොට රිදෙනවා. ප්‍රායෝගිකයි. ඕන දෙයක් කරලා බලන්න. කිව්ව කතාව සත්‍යයි. ඒ වුණාට මේ වසන්තිට තේරෙනවා නම් මම හිතන්නේ ගැහණියෙක් කියලා උපරිම සහයෝගය දීපු ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාවක් මම දැකපු. ඒ කියන්නේ දෙන්නෙක් wife and husband ඇවිල්ලා එක තැන ඉඳගෙන කුණුහරුපයක් අහලි කරලා ඇත්ත තමයි කියපු කුණුහරුපේ කියලා තේරුම් ගත එකම දෙන්න. දැන් මට මගේ wife ගන්න බෑ. ඒකට හේතුව මොකක්ද දන්නවද? wife මාව රැහැනට ගත්තනා. එයාට කැමති විදිහට මම හැසිරුණා නම් ඕගොල්ලන්ට මේක නෑ. මේක හම්බ වෙන්නේ නෑ. මේ පරම සත්‍ය හම්බ වෙන්නේ නෑ. මාර්ගය කියන්නේ කවුද? මාර්ගය කිව්වේ මගේ ගෑණි මට. මගේ ගෑණි තමයි මට මාර්ගය කිව්වේ. මම ඕගොල්ලන්ට මාර්ගය කිව්ව එක ඒක ඕගොල්ලන්ගේ තිබිච්ච භාග්‍යයක්. මහින්දේ මම එක්කෙනෙක් එක්ක කතා කරා 180 ගැන. මේ එයාට මේක දෙන්න බැලුවා හරියන්නේ නැහැ. එයා ඉඳන් කියන අපෝ මට බැරිලු මේ මම හරි ආදරේ මගේ වයිෆ්ට මට ළමයි ඉන්නෝ මං හොඳට ජීවත් වෙනවා මට මේව කරන්න බෑ. ඔන්න ඔහොම තමයි මට කිව්වේ. එහෙනම් ඕනේ නැහැ කියලා අතාරලා දාන්නේ කියලා. මේ කට්ටිය සෝමවංශලා නකුල පරම්පරාවේ. සෝමවංශයන් සමන්ති නකුල පරම්පරාවෙන් එන කට්ටිය. ඒක ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට. ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. කිසි කෙනෙක් අඩු නෑ හොඳේ. ගල් පෙරලන කට්ටියක් ඉන්නවා. ඔක්කොම ඉන්නවා. තම තමන්ට ගල් පෙරලන කට්ටියක් ඉන්නවා. දැනට පෙරලනවා මේ වෙනකොට. ඉතින් කරන්න දෙයක් නෑ මේක. ලෞතුරා බුදු කෙනෙක් නෙමෙයි බෝසත් සමූහයක් ස්ථාපිත කරන්න හදන තැනක්. මේ මෙතන විතරයි මේ සුළු කොටසයි මෙතන ඉන්නේ හොඳේ. ඒ වුණාට මහා දවන්ත පරාසයකට මේ වෙනකොට ඕගොල්ලන් ගිහිල්ලා තියෙන නොදැනුවත්කමින්. දන්නේ නැහැ කොහොම ගෙනිච්චද මොකක් වුණාද මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ වුණාට පරම සත්‍ය තියෙන බව යථාර්ථයෙන් අවබෝධ කරගෙන ඉන්නවා හැමෝම. හැමෝම කියන්නේ සාක්ෂාත් කරපු කට්ටිය විතරයි. එකවර සෝමවංශ සකල ලෝක සත්‍යය එක ෂොට් එකට ඈතර කරන්න බෑ. ඒක මෙතන දැන් සිද්ධ වෙන concept එක ඇවිල්ලා මහා බෝසත් සමූහය ඇවිල්ලා බහැලා ඉන්නවා. දැන් තමුන්ලා කවුද කියලා හොයාගෙන තමයි මමත් ආවේ. තමුන්ලා කවුද කියලා සෝමවංශ අසංක රංග කුමාරියක් ඒ කට්ටිය හොයාගෙන එන්නේ කවුද කියලා හොයාගෙන එනවා. මේක තේරෙනවද කියලා බලන්න. තේරෙනවා නම් උණු බුදුවරු. මහා බෝසත්තුරු කියන්නේ බුදුවරු. ඒ මුළු ලෝකෙම බුදුවරු නැහැ. මුළු ලෝකෙම නැහැ. ඒ පිරිස ඉස්සෙල්ලා හොයාගන්න ඕන. ඒ පිරිස ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ තමයි සතර අපායේ ඉන්න කට්ටියන කංගඩි පාරවල් ගහ දාන්නේ. ඇද දාන්නේ. තාම මේ ස්ටාර්ට් එක විතරයි. තව අවුරුදු දෙකක් තියෙනවා මිස්ටර් සෝමවංශ. පෙළහරවල් පාන්න පරාර්ථය ස්ථාපිත කරන්න මේවා ඔක්කොම කරන්න හොරෙක්. සමන්ත භද්‍ර විතරයි කකුල තියලා මහ පොළොව හෙල්ලුවේ. ඒ හෙල්ලුවයින් පස්සේ ඒ කම්පණයට අහු වෙන සියලුම දෙනා ගැස්සිලා ඉවරලා ඇත්ත තමයි අන්න කියන කතාවක්. මට අවශ්‍ය කතාව කියවෙන. දැන් වසන්තිලාට එහෙම මේ හඬ මේ ආත්ම භවයේ දෙහිච්ච කට්ටිය නෙවෙයි සෝමවංශ අසංකේ රංග මේ ආත්ම භවයේ දෙහිච්ච කට්ටිය නෙවෙයි. ළඟින්ම හිටපු කෙනෙක් කවුද කියලා ඇහුවොත් ඒ මගේ තාත්තත් නෙවෙයි. ළඟින්ම හිටිය කවුද කියලා ඇහුවොත් ඒ රංග ඉඳලා තියෙනවා. අසංකේ ඉඳලා තියෙනවා. සෝමවංශල ඉඳලා තියෙනවා. ළඟින්ම ඉඳලා තියෙනවා. අපි කට්ටිය එක සෙට් එකක ඇවිල්ලා තියෙන්නේ. අන්න සෙට් එක ඉස්සෙල්ලා එකතු කරගන්න ඕන. ඒ ළඟින්ම හිටපු කට්ටිය. පෙර ආත්ම භවයන් වල ඉඳලා ළඟින්ම හිටපු මහ බෝසත් සමූහය. මේකේ ලොකු කතාවක් තියෙනවා. පස්සේ පැහැදිලි කරන්න. ඒක කියන්න ඕන. ඒක මේ බෝසත් සමූහයට මේ ඉන්න බෝසත් සමූහයට ඒක දේශනා කරන්න ඕන. ඒකට තමයි වෙනම ගෲප් එකක් හදලා තියෙන්නේ 360 කියලා. මෙතනින් සිලෙක්ට් වෙන කට්ටිය එතෙන්ට ඇවිල්ලි වෙලා එය මං කියලා තියෙනවා සිතිජය. සිතිජයයි පරාර්ථය කියලා. ඒ පරාර්ථය තුල වැඩවසන්න.
අන්න එතන හරි ගස්සලා තමයි මේ වර්ල්ඩ් එක අතට බාර දෙන්නේ. මේ වර්ල්ඩ් එක අතට බාර දෙනවා 250ක් හරි 1000ක් හරි පිරිසක්. මම පොරොන්දු වෙලා තියෙන්නේ 1000ක පිරිසක්. මම පොරොන්දු වෙලා තියෙන්නේ. ඉතින් මම කෙනෙකුට කිව්වන් පස්සේ එහෙම තමයි 1000 හැදෙන්නේ. දැන් සෝමවංශ ලෑස්ති වෙනකොට 1004ක් හදලා තියෙන්න ඕන. සෝමවංශත් 1000ක් නිර්මාණය කරන්න ඕන. කවුරු හරි 1000ක්. එක 16යි අවශ්‍ය වෙන්නේ. කෝටි 600ක් ඉන්නවා ගලව ගන්න. ඒක කොයි වෙලාවෙත් කෝටි 600 එහෙම්මමයි. මරණ වුණොත් එහෙම්මයි, උපදින වුණොත් එහෙම්මයි. Taman සසරෙන් නිදහස් වුණාට ගලව ගන්න සතර අපායේ ඉන්න මිනිස්සු කෙරෙහි මහා කරුණාව පාමින් තමයි මේ මිනිස්සුත් ගලවගෙන අසංඛ්‍යාත බෝසත් පිරිසක් මැදේ තමයි ලෞතර බුදු වෙන්නේ කවදක හරි මෙතන ඉන්න කට්ටිය. අසංඛ්‍යාත බෝසත් පිරිසක් මැදේ තමයි ලෞතර බුද්ධත්වයේ පවතින්නේ. ඉතින් ඒක දීර්ඝ කතාවක් මම පස්සේ දේශනා කරනවා 2020න් පස්සේ. වසන්තේ පූර්ණ පින්තූරය පූර්ණ දර්ශනයටපත් වුණා නම් සාදු එය ඔබ දැකගන්නේ මහා බෝසත්තුරුන්ගේ ප්‍රාණය. ඒ ඔබ දැකගන්නේ මහා බෝසත්තුරුන්ගේ ප්‍රාණය. අන්නේ ප්‍රාණය දිහා බලාගෙන ඉන්නකොට එය ප්‍රාණයන් මහා බෝසත් ප්‍රාණයන් Tamanට මේ ශරීරයට සම්ප්‍රේෂණය වෙනවා. අද්විතීය තත්ත්වයටපත් වෙනවා. ඊට වැඩිය කියන වචන නැහැ මට. අද්විතීය තත්ත්වයටපත් වෙනවා. ඒ පූර්ණ දර්ශනය තුල දිගට ඉන්නවනම්. එයාට මහා බෝසත් සමූහයක් පිරිවරාගෙන ඇවිල්ලා වන්දනාමාන කරමින් එයාව ආරක්ෂා කරමින් එයාට වචනයක්වත් වරදින්න දෙන්නේ නැති වෙන්න කතා බහද අඩිය තියෙන තැන් පිරිසුදු කරනවා. යන එන මම්මාවත් පිරිසුදු කරනවා. ඒවට මිනිස්සු යොදවනවා. ඒව ඉස්සරහට තියෙනවා. එක්කෙනෙකුට 60 දෙනෙක් ඇවිල්ලා ඇති සාතු සප්පායම් කරන්න. වර්තමානය අවබෝධ කරගත්ත මිනිසුන්ට අනාගතය නිර්මාණය කරන්නේ ඒ මහබෝසත් සමූහය. වර්තමානය අවබෝධ කරගත් මිනිසුන්ට අනාගතය නිර්මාණය කරනවා. කුමක් සඳහාද? Tamanට සැප පහසුකම් එක්ක මිනිසුන්ට සත්‍ය අවබෝධ කර දීම සඳහා මේ වන විට මෙතන ඉන්න කට්ටියන්ට නිවාස සැප පහසුකම් සුන්දරත්වය හැම දෙයක්ම තැනෙමින් පවතිනවා. තැනක ලංකාවේ අනාවැකි දීලා තියෙන මේවා මේ පරම සත්‍ය හින්දා දකින්න හින්දා මේක බොරුවක් නොවන බව දන්න හින්දා ඒක කවුරුවත් කියනවට විශ්වාස කරන හින්දා නෙවෙයි තමන්ටම දර්ශනය වෙන හින්දා. ඒකයි මේ අනාවැකි මෙහෙම නිකන් දිගහැරලා දාන්නේ. යථාර්ථය නිසා. ඔය අනාවැකි වගේ දේවල් කියලා තියෙන්නේ ඒ පරම යථාර්ථය දකින කට්ටියන්ට මිසක්ක අනාවැකි ගැන ගවේෂණයෙන් ඉන්න කට්ටියන්ට නෙවෙයි. පරම යථාර්ථය දකින කට්ටියන්ට තමයි ඒව කියලා තියෙන්නේ. අනික කට්ටියව ගණන් ගන්න එපා. ඒම වෙන්නේ කොහොමද? අරන් වෙන්නේ කොහොමද? ඒව මොකක්වත් ඕනේ නැහැ කට්ටියන්ට. ඒ කට්ටියන්ට තියෙන්නේ 180 හොයාගන්න එක විතරයි. හරියටම. පරම යථාර්ථය දකින කට්ටියන්ට විතරයි මගේ වචන කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඉන්න පුළුවන් වෙන්නේ. මොකද කිසිදු වචනයක් බොරු නොවිච්ච හින්දා තමයි ඒ කට්ටිය පරම යථාර්ථය දැකගත්තේ. විශ්වාසයෙන් හින්දා. මේක මේ පරම යථාර්ථය දැකගත්ත කට්ටියන්ට කියන්නේ අනුශාසනා ප්‍රාතිහාරයට අවශ්‍ය ප්‍රඥාව පවතින්නේ සිහිනය තුලයි. අනුශාසනා ප්‍රාතිහාරයට අවශ්‍ය ප්‍රඥාව පවතින්නේ සිහිනය තුලයි. සිහිනය තුල කියලා කියන්නේ සිහිනය දකින්න පෙර සිදුවෙන කාර්යය දිහා බලාගෙන හිටියන් පස්සේ තමයි ඒ ප්‍රඥායස පහළ වෙන්නේ. සිහිනයට කුමක් සිදුවේද? සිහිනය කුමක් වගේද? සිහිනය ගැන අවබෝධ කරගත්ත පුද්ගලයන්ට තමයි අනුශාසනා ප්‍රාතිහාරය උරුම වෙන්නේ. ඒ කට්ටියන්ට පුළුවන් ඕනම හයිරංකාරයෙක් දමනය කරන්න. පුරුෂ ධම්මසාරති. දැන් ඔය 180 අල්ලපු කට්ටියන්ට ප්‍රශ්නයක් ඇති. අපිට හීනේදී පොයින්ට් එක හම්බුන්නේ නැහනේ මහින්ද අයියේ. මාර සිද්ධියනේ. ඉතින් අපිට ඒක බැරිද? ඒක තමයි ඕගොල්ලන් 180 හරහා ගිහිල්ලි වෙලා ඔය පරම යථාර්ථය දැකගන්නේ. ඒ හිස් ස්වභාවය දැකගන්න මහින්ද අයියත් අර පැත්තෙන් දැකපු දේ තමයි සිහිනය තුලින් දැකපු දේ තමයි මම මේ ගෙනල්ලා දවල්ට දෙන්නේ. දීලි වෙලා ඕගොල්ලොනුත් ඒ සිහිනය ප්‍රායෝගිකව අත්විඳින්මින් ගිහිල්ලා තමයි
පරම යථාර්ථය දැක ගන්න. ඒ කියන්නේ හිස් භාවය දකින්නයි කියන එක. පරම යථාර්ථය කියන්නේ හිස් භාවය දකින්නයි කියන එක. ඒක අනිත්‍යවුන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන් තමයි දන්නේ හිස් භාවයේ තියෙන සුවිසල් භාවය. ඉතින් අන්නේ සුවිසල් භාවය ගැන තමයි කියන්න ලකලෑස් තියෙන්නේ මිනිස්සුන්ට. ඒක ඕගොල්ලන්ටත් උරුමයි. පරම යථාර්ථය දැකපු කට්ටියන්ට. පරම යථාර්ථය දැකපු කට්ටියන්ට මොකක්ද උරුම? ඒ කියන්නේ මේ සුවිසල් දර්ශනය දැකපු කට්ටියන්ට මොකක්ද උරුම? ඒ කට්ටියන්ට උරුමයි අනුශාසනා සහ ආදේශනා ප්‍රතිහාරය. ඒ දෙක උරුමයි. දැන් ඊගාවට තියෙන concept එකක් 이르දි කියන එක. ඒකට තාම මම හිතන්නේ පවර්ෆුල් එකමදි. කට්ටියමදි. දැන් ඉන්න පිරිස බැලුවෙන් පස්සේ 50ක් ඉන්නවනම් ඉන්නේ 6 දෙනෙක් වගේ. 50ක් ඉන්න ගෲප් එකේ ඉන්නේ 6 දෙනෙක් වගේ. පිරිසමදි. 250ක්වත් අවශ්‍යයි ඒ පෙළහරවල් පාන්න. ඒ කියන්නේ පෙළහරවල් තියෙන මේකේ. පරම සත්‍ය මත උනායින් පස්සේ පෙළහරවල් තියෙන. අමුතු කතාවක් කියලා ඉවරලා ඒක පොතේ ලියලිලා සුරංගනා කතාවක් කරලා ඉවරලා යන කාලෙට. ඔන්න ඔක තමයි වෙන්නේ. ඒ අමුතු කතාව යලි සක්‍රිය කරන්න පුළුවන්. මේ මහ පොළොවේ එන්ඩ් එක දක්වා මේක පවතිනවා. හේතුව මොකෝ? පොත් ලිව්වේ නැති හින්දා. පොත් ලියලා නැති හින්දා. හඬ තියෙන්න ඕන. පණ තියෙන්න ඕන. පණ නැත්තම් හඬ නැත්තම් කතාව සුරංගනා වෙනවා. පණ නැත්තම් හඬ නැත්තම් ලිව්වහම සුරංගනා කතාවක් වෙනවා. ඒකින්ද මේ දේශනාවල් සමන්ත භද්‍ර දේශනාවල් ඊට වගේ ඒ වගේම තිත්තකල්යානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවල් හඬ තියෙන සියලුම පරම සත්‍ය අවබෝධ කරගත්ත කට්ටියන්ගේ හඬ තියෙනවනම් දිගට තිබුණොත් ලෝක විනාශය දක්වාම මේක තමයි ධර්මය. වෙන ධර්මයක් ඉස්මතු වෙන්නේ නැහැ. මොකද ලියන්න අවශ්‍ය නැහැ හඬ තියෙනවනේ. කියපුවා තියෙනවා. සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගෙත් තිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙත් දේශනා දෙක එකට කැටි කරලා හදපු එකක් තමයි 180. ඒ දේශනා දෙකේ සංක්ෂිප්තය තමයි 180. ඒකේ කෙලවර තමයි 180. ඒ ධර්මය ඉවරයි. දේශනා වෙලා ඉවරයි. යථාර්ථය දැකලත් ඉවරයි. එච්චරයි වෙන්න ඕන ලෝකේ. එයයි අපි පෙන්ෂන්. දැන් ඔයගොල්ලෝ පෙන්ෂන් යන්න ඕන. කාට හරි මේක දීලා. අහුවෙලා නෙන්නේ. දැක්කපු කට්ටිය පෙන්ෂන් යන්න ඕන. සමන්ත භද්‍ර පෙන්ෂන්. තිත්තකල්යානන්ද ස්වාමීන් වහන්සේ පෙන්ෂන්. මහින්දය පෙන්ෂන්. එරංගත් පෙන්ෂන්. එරංගට නැති. අසංකත් පෙන්ෂන්. සෝමවංශත් ඒට අනිද්දට පෙන්ෂන් යනවා. පෙන්ෂන් ගියා දෙන්න එක්ක. wife and husband. ඒ දෙන්න පෙන්ෂන් ගියා. මේ දෙන්න මේක මුඛ පරම්පරාව හරහා යන්නේ. මුඛ පරම්පරාව හරහා තමයි මේක යන්නේ. වෙන විදිහකට නෙවෙයි. හඬ ළඟ හිටියොත් එයාට අනිවාර්යයෙන්ම පරම සත්‍ය අවබෝධ වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන කිසිම වෙලාවක තිත්තකල්යානන්ද ස්වාමීන් වහන්සේගෙන් වක්කත් සමන්ත භද්‍රගෙන් වක්කත් නෙවෙයි විවරණ ගන්නෙ. විවරණ ගන්න 180. හැමෝම කවුරුවක්වත් හිතන්න එපා එහෙ ගිහිල්ලා වඳින්න. එහෙ ගිහිල්ලා වඳිනවා නම් වඳින්නේ මම. මට විතරයි වඳින්නයි කිය තියෙන්නේ. මමයි වඳින්නේ. මම ඇතුළේ මේ 180 පිරිසයි වඳින්න ඕන. ඒ දෙන්නගේ වෑයමේ ප්‍රතිඵලය තමයි 180. 180 පිරිස කවුද එතකොට? ඒ දෙන්නගේ වෑයමේ ප්‍රතිඵලය. එතකොටයි ඔයගොල්ලන්ට ඒ දෙන්න බුදුන් බවට පත් වෙන්නේ. මෙතනින් එතෙන්ට යන කට්ටියන්ට වන්දනාමාන කරනවා. වන්දනාමාන කළා වඩම්මන. වඩම්මනකම් කට්ටිය මෙතන ඉන්නවා. මොකද චීවර අවශ්‍ය නැහැනේ. ඉන්න තැන ඉඳගෙන වැඩේ සක්‍රියයි. වැඩේ පත්තු කරලා බෙදනවා ලියුම් බෙදනවා ඉඳගෙන. මරණයේ පණිවිඩය බෙදනවා. මරණ 1 බිඳුව බෙදනවා. නිවන බෙදනවා. ඒ නිවන කියන වචනේත් වහලා තමයි මේ ගෙනියන්නේ. නිවන කියන වචනේත් වහන්න සිද්ධ වෙන බව මම දැනගෙන හිටියා. මොකද මීහරක් ඉන්නේ හින්දා. නැත්තම් මේ පරමයථාර්ථය සක්‍රිය කරගන්න බැරි වෙනවා. ඒකට 180 කියලා දැම්මේ. නිවන කියන අකුරු 4 සංකේතවත් කරා. ඒක සරල රේඛා කරා. ගොඩක් දේවල් කරලා ඉවරලා පරමයථාර්ථයත් පෙන්නුවා. දැක්ක මිනිස්සු ඉන්නවා.
අසංඛ්‍යාතය අවසන් පණිවිඩයේ ඇහෙනවත් එක්කම අසංඛ්‍යාතය දකින්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පණිවිඩයේ තේරෙන්නේ නැතුව අසංඛ්‍යාතය දකින්න ඕන මිනිස්සු ඉන්නවා. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් පළවෙනි සැරේට අසංඛ්‍යාතය අවබෝධ කරගත්ත කෙනා ක්‍රමයක් නිර්මාණය කළා ලෝකෙට දායාද කරනවා. අන්න වැඩිපුරම කවුද ඉන්නේ? අසංඛ්‍යාතය දකින්න අවශ්‍යයි. නමුත් දකින්න ක්‍රමයක් නැහැ. තේරෙන්නේ නැහැ. අපිට වදින්නේ නැහැ මේක. අපිට සෙට් වෙන්නේ නැහැ මේක. අන්න ඒ මිනිසුන්ට ක්‍රමයක් දුන්නා. ඕක තමයි ධර්මය. ඒ ක්‍රමය තමයි ධර්මය. දැන් අසංඛ්‍යාතය දැක ගන්න බැරුව තමයි දඟලන්නේ. එක එක බල යන්නේ ඒකයි ඔය. අසංඛ්‍යාතය දැක ගන්න බැරුව. ඒක තමයි සතර එක බල යන. 180ම එක සැරේට බලපිය. ඉවරයි. මේ ගෲප් එකේ ඉන්න කට්ටිය හරියට ධර්මයේ ශ්‍රවණය කරගෙන ආපු කට්ටිය. හරියටම ධර්මයේ ශ්‍රවණය කරගෙන ආපු කට්ටිය පියවරෙන් පියවර පිළිවෙලට දහස් වතාවක් මෙහි ශ්‍රවණයක් කරා නම් හරියටම ශ්‍රවණය කරා නම් එය ශ්‍රවණය කරේ සෝමවංශ අසංක එරංග වැනි අති විශිෂ්ට පුද්ගලයෝ. මේ කට්ටිය දෝංකාර දෙනවා ඒ කට්ටියන්ට. ඒ කට්ටියන්ට රැව් පිළිරව් දෙනවා. අන්න ඒ කට්ටිය විතරයි මේක දැකගත්තේ. ඒ දැකගෙන ඉවරයි. අනික් කට්ටියන්ට දැන් උඩ පහළ දුවන්න වෙයි. කෝ පරම යථාර්ථ කොයි බේ තියෙන්නේ. ගොඩක් දුර දුවන්න වෙයි. දිගයි හරියට ගෲප් එක. වොයිස් මේලුත් හරියට දිගයි. ඉතින් මේ එරංගලාට අසංකලාට බිසි වෙනව පට්ට විදියට අනාගතේ. ඒ කට්ටිය ප්‍රතිඥා දීලේ තියෙන්නේ. පට්ට විදියට බිසි වෙනවයි දෙන්න. ඒක කරන්න දෙයක් නැහැ. පට්ට විදියට බිසි වෙනවා. දේශනා කරන් ඕගොල්ලන් ගාවට එන්නේ කොහොමද දන්නවද? වෙලාවක් නැත්තම් ඔය මෙතන ඉන්න පරම සත්‍ය යථාර්ථය අවබෝධ කරගත්ත මිනිස්සු 180 හරහා ගියපු මිනිස්සු ගාවට අනාගතයේදී කට්ටිය වැළනකොඩි එනවා. ඔයාලා කියනවා මේ අපිට ජොබ් එක කරගෙන පොඩ්ඩක් ඉන්න දෙන්න මොකද මේ අපිට කන්න බොන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒ එන කට්ටිය කියනවා අපි කන්න බොන්න දෙන්න. මොනවද අඩුපාඩු? ගෙවල් දොරවල් අඩුපාඩුයි. ඒවා අපි හදලා දෙන්න. ඔක්කොම දෙන්න. එන්න අපිට මේක කියලා දෙන්න. මෙහෙ එන්න කියලා ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලන් අතිශය බිසි වෙනවා. ඉස්සරහට බිසි වුණායින් පස්සේ ඕගොල්ලන්ට වෙනම පර්මිෂන් එක මිනිස්සු අවශ්‍ය දේවල් නිර්මාණය කළා මොන විදිහටද අවශ්‍ය තමන්ට ඕන දේවල් නිර්මාණය කරන්න පුළුවන්. විජය මහා ප්‍රාසාදේ මොකක්ද එකක් තියෙන්නේ? කවුද සක්‍රදේවේන්ද්‍ර හැදුවේ? ඒ වගේ ඒවා හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්න කට්ටියන්ට. මේ පරම යථාර්ථයේ තියෙන පවර්ෆුල් එක ඒක. ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම පින් කියන දේ ගෙවල අවසන් කරන්න ඕන. පින් ඒ කියන්නේ පෙර ආත්ම භවයන් වලදී බත් ඇටයක් දීලා තිබුණා නම් බල්ලෙකුට ඒක පින පවා ගෙවන්න සිද්ධ වෙනවා. පින. මේ කට්ටිය දැන් මොකද්ද කරන්නේ? පව් ගෙවල ඉවරයි. පව් ඉවරයි. මේ කට්ටියගේ පව් ඉවරයි. ඒ ශාරීරික කර්ම ශක්තියක් තියෙනවා නේද? ඒක හැම යද්දාවේ ඒත් ඒ කට්ටියන්ට අවුලක් නැහැ. ඒ කට්ටිය නිදහස් වෙලා ඉන්නේ. දැන් ඒ කට්ටියන්ට පින් කියන එක ලැබෙන්න ගන්නවා 2020න් පස්සේ ඉස්සරහට බිසි වෙයි. මෙහෙ සක්‍රියයි. මෙහෙ රිද්මය බලාගෙන ඉන්නේ. වෙන සිද්ධිය බලාගෙන ඉන්නේ. එච්චරයි අපි කරන්නේ. ඕගොල්ලන් සෑහෙන්න බිසි වෙනවා. ඕගොල්ලන්ට තමයි දේශනා කරන්න වෙන්නේ. ඒ ප්‍රතිඥාව බාර ගන්න අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප නොකරන්න. මේ අසංකගේ සහෝදරයෙක් ගැනද කියලා තියෙන්නේ. මං හිතන්නේ සහෝදරයෙක් වෙන්න ඕන. නැත්තම් මේ එහෙම වෙන්න බෑ. සහෝදරයෙක් වෙන්න ඕන. මටත් ඉන්න ඕගේ සහෝදරයෙක්. මගේ නිවන ගෑණිය කියලා කියනවා. ගෑණිත් එක්ක නිවන් දැකපන්කෝ. ඒ නිවන් දකින්න ආපු කට්ටියන්ට මේ තමන්ගේ හාමිනේ මාර්ගය කියනවා. දැන් ඕගොල්ලන් පින් දෙන්න ඕන ප්‍රධාන වශයෙන්ම කාටේ? බුදුවරුන්ට බුදු වෙන්න කෙනෙහිලිකම් කොන්නේ උන්ට. නැත්තම් අරුන්ට බුදු වෙන්න බෑනේ. ගල් පෙරල නැවුන්ට කෙනෙහිලිකම් කර නැවුන්ට තමයි ඉස්සෙල්ලා වන්දනාමාන කරන්න ඕන. ඒක ඔක්කොම කරන්නේ මොකේද? බුදු වෙන්න. නිවන් දකින්න. ගැහැණියේ ඉන්නෙත් නිවන පෙන්වන්න. අම්මා ඉන්නේ නිවනක් නැති බව පෙන්වන්න. මව උපත පෙන්නනවා. හාමිනේ ඇතුළු ඉතුරු සෙට් එකම මරණය පෙන්නනවා.
ඔය දෙගොල්ල හම්බ වුණායින් පස්සේ බුදුවරු 180 පෙන්නනවා. ඔය මැරිච්ච කෙනා දන්නේ මැරිච්ච බව. නිදි කෙනා දන්නෙත් නෑ නිදි බව. මැරිච්ච කෙනා දකින්නේ නිදි කෙනා දකින්නෙත් හිටගෙන ඉන්න කට්ටිය. ඒගොල්ලන් වෙන බව හදාගෙන ඉන්නේ. වෙන බව ඒ ෂනේ හදාගන්න. හැබැයි අතනින් පස්සේ නැගිටිල්ලක් නෑ. නිදාගෙනILLක් නෑ. මම කියන්නේ හීනය ඇතුළේ නිදා ගන්න කියලා. හීනය ඇතුළේ නිදාගත්තොත් විතරයි පරම යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒක කරගන්න බැරි නම් 180 කියලා කියන්නේ ඒත් නින්දක්. ඒකත් නින්දක්. ඒ ඩ්‍රීම් එක ඇතුලේ තියෙන එකක් තමයි. මරණයෙන් පස්සේ තියෙන එකක් තමයි ඒක. සිහිනය තුල සිහිනය ඇතුලේ තියෙන ශරීරය. සිහිනය තුල තියෙන ශරීරය. ඒක අරගෙන ඇඟ උඩින් තියලා නිදි කර. දැන් ඔයගොල්ලන් මතක තියාගන්න මේ මරණය කියන දේ නැහැ හොඳේ. මම මේ ගොඩක් උත්සාහ කරන මේක මේ කියලා දෙන්න. මරණය කියලා දෙයක් නැහැ. ඒක බොරුවක්. ඔය තියෙන්නේ බොරුවක්. කාටේ? මැරිච්ච කාට. ඔය මැරිච්ච කාට බොරුවක් ඕක. හිටගෙන ඉන්න උන්ට ඇත්තක් වුණාට මැරිච්ච කාට බොරුවක්. ඌ අනිත් පැත්තේ කොහේ හරි උප්පත්තිය ලැබලා ඉන්නේ. අර ඕගොල්ලන් නින්ද ගියපු බව දන්නේ නැහැ වගේ ඔය මැරිච්ච එකක් දන්නේ නැහැ. නින්ද ගියපු එකක් දන්නේ නැහැ. ඌත් ඉපදිලා ඉන්නේ හීන ලෝකේ. අර මැරිච්ච එකත් එහෙම තමයි. මරණය කියලා එකක් නැහැ. මැරිච්ච එක දන්නේ නැහැ මැරිච්ච බව. හිටගෙන ඉන්න උන් තමයි ඔහොම දකින්නේ. ඔක දැකලා තමයි බය වෙන්නේ. මරණයක් කියලා එකක් නැහැ. මරණය නැති බව අවබෝධ කරලා දෙන්න තමයි මෙච්චර උත්සාහ කරන්නේ. දැන් මිනිස්සුන්ට ප්‍රශ්නේ මොකද්ද? කොයි වෙලාවෙ, කොයි මොහොතේ, කවදා සමු ගන්න දවසේ ඊත් දන්නේ නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ජීවත් වෙන්නත් තියෙනවා. අනාගතයට ප්ලෑන් කරන්නත් තියෙනවා. අවුරුදු 5කට 20කට 10කට 60කට 70කට ප්ලෑන් කරන්නත් තියෙනවා. ඒ වුණාට පොයින්ට් එක දන්නේ නැහැ. සමු ගැනීම කවද්ද සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි ඉන්නේ කොහොමද දන්නවද? සමු දීලා ඉන්නේ. සමු දීලා ඉන්නේ. අපෙන් ඉල්ලුවා සමු ඉල්ලුවා. සමු දුන්නා. සමු ඉල්ලුවා සමු දුන්නා. අපි අපිට සමු දුන්නා. තමන්ට සමු දෙන්න. අවසාන මොහොතේදී එක සැරේටම සමු දීපන් කියලා කියනකොට ගූ යනවා. සමු දෙන්න තේරෙන්නේ නැහැ. මොන තරම් අමාරුද 180 අල්ලන්න කියලා අල්ලන කට්ටිය දන්නවා. සමු දෙන්න උත්සාහ කරනවා. සමු 180ෙන් කරන්නේ සමු දෙන එක. සමු දෙනවා සදාහටම සමු දෙනවා. ඔය මරණ මොහොතේදී සමු දෙන්න ගියන් පස්සේ එක සැරේට සමු දෙන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලොකුයි සමු දෙන්න බෑ. අමාරුයි. දරුවෝ මතක් වෙනවා, දේපල මතක් වෙනවා, එකතු කරපු ගොඩක් දේවල් මතක් වෙනවා. අම්මේ ශාරීරිය ඔක්කොටම වැඩි මතක් වෙනවා. සමු දෙන්න තේරෙන්නේ නැහැ. කලබල වැඩි, කරදර වැඩි, පීඩාව වැඩි. ඉතින් ගූ යන එක අහන්න දෙයක් නැහැ. දැන් ගූ නොයා ඕකට සමු දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒක සමු දුන්නායින් පස්සේ ඊට පස්සේ මැරෙන්නේ නැහැ. මේ මරණය කියන දේ අමරණීයත්වයට පත් කරගන්න එපාය නේ. අන්න ඒකට වේලාසනින් ලකලා ඇස්ති වෙන්න ඕන. අවුරුදු 60 70 ගිහිල්ලා මේක කරන්න බෑ. ආත්ම ශක්තිය තියෙන කොල්ලෝ හොඳ ජව සම්පන්න මිනිස්සු ඕන මේක කරන්න. නැත්තම් ඇදගෙන වැටෙනවා. මොකද අර මරණය දැක ගන්න හම්බ වෙන 180 කෙලවරේදී. එය අමූර්තයේ අවසානට හරියටම මරණය දකින්නේ. මරණය මොකද්ද කියලා හරියටම දකින්නේ 180 කෙලවරේදී. අඩෝ මරණය නෙවෙයි තිබිලා තියෙන්නේ පට්ට අජරාමර බවන්නේ මේකේ තිබිලා තියෙන්නේ කියලා තේරෙනවා. අන්න ඒ වෙලාවට හිටගෙන වන්දනා කරනවා එකට. ඔසෝම වන්දලේ රංගලා සංකල කුමාරියක් කළා. වසන්ති ශලකලා ගොඩක් කට්ටිය වශයෙන් මල්ලිලා. මං හිතන්නේ මෙතන ඉන්න බහුතරයක් එයට වන්දනාමාන කරනවා. ඒ අද්විතීය මහා දර්ශනයට හිමිකම් කිව්වොත් නැගිටලා වන්දනාමාන කරනවා. අන්න ඒක තමයි එක සෝතාපට්ටියේ චිත්තක්ෂණයක් දැක්කත් එයත් අමරණීයත්වයටපත් වෙනවා. සෝතාපට්ටියත් අමරණීයත්වයටපත් වෙනවා. මොකද හේතුව අර අරිහත් ඵල කේවල පරිපූර්ණභාවයෙන් එක චිත්තක්ෂණයක් දැකගත්තත් ඒ ප්‍රමාණවත්. හැබැයි සෝතාපට්ටිය මේ ආත්ම භවයේදී නෙවෙයි අමරණීයත්වයටපත් වෙන්නේ. එහෙම කතාවකුත් තියෙනවා. අමරණීයත්වය කියලා කියන්නේ අවසානයේ මරණ මංචකයේදී ආයේ පූර්ණ පික්චර්ස් එක එනවා.
පූර්ණ පික්චර්ස් එක කියලා කියන්නේ නිරෝධ ඵල සමාපත්තියට සමවැදිලා තමයි යන්නේ. ඒ අමරණීයත්වයේ තුලින් යන්නේ. හේතුව දැන් මැරෙන්න උත්සාහ කරනකොට මිනිස්සු S2 පියාගන්න උත්සාහ කරනවනේ. අර අරිහත් ඵලයට පත් වෙච්ච කෙනා S2 අරගෙන මැරෙන්නේ. S2 අරගෙන මැරෙන්නේ මරනවා කියලා කියන්නේ එයා S2 පියන්න උත්සාහ කරන්නේ අර කොච්චර පියාගෙන මැරුණ එකාට අවසාන නිවන පෙන්නකොට උඹ ගාව මොකක්වත් නැහැ කියලා පෙන්නකොට උගේ හෘද ස්පන්දනය නතර වෙලා තියෙන්නේ. ඒ නතර වීම තුල ආපහු එයාට ඇඟට ඇතුල් වෙලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙනවා. දැන් රහතෙක් මරණ වෙලාවට S2 අරගෙන මරුණත් පියාගෙන මරුණත් එයා නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි මැරෙන්නේ. එයා මෙහෙම කතාවක් කියනවා. එක්කෙනෙක් අරිහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ සදාතනික සිහිනය ප්‍රත්‍යක්ෂ කරගන්නවායි කියලා. සදාතනික සිහිනය කියලා එකක් තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සදාතනික සිහිනය. ඒ කියන්නේ ඩ්‍රීම් එකේ තියෙන මොඩල් එක ගෙනල්ලා දවල්ට හේතු වෙන වෙලාව තමයි නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න වෙලාව. ඒ වගේම ඔය 180 කේවල පරිපූර්ණ භාවයේදීත් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ කට්ටියන්ට ආපහු ඒකට යන්න ඕනේ කියලා එකක් නැහැ. කවදක හරි මරණ දවසට හරියට S2 කරලා පරිණිරවාණයට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නවා. පරිණිරවාණය ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඊට පස්සේ. අන්න එදාට යලිත් නැවත ඩ්‍රීම් එකකට සෙට් වෙනවා. නැවත ඩ්‍රීම් එකකට සෙට් වෙනවා. එය කිසිසේත්ම සත්ත්ව පුද්ගල සාපේක්ෂ භාවයක් නැහැ. කිසිම සාපේක්ෂයකට අහු වෙලා නැහැ. බල පෙරේත ආත්ම වලට අරවට මෙන්න කිසිම ආත්මයකට අහු වෙලා නැහැ. අනාත්මයි. ගෲප් එකේ මුල හොයන්න යනවායි කියලා කියන්නේ හරියට සසරේ මුලට යනවා වගේ. එපා වෙනවනේ. ඉතින් මේ ලයිබ්‍රරිය තියෙනවා අර පැත්තේ. ඒකට සම්බන්ධ වෙලා ඉවරලා ඒකෙත් බොහොම අල්ප ප්‍රමාණයයි තියෙන්නේ. මේකේ අර පින්තූර හරිය මෙහෙ එබුවේ නැත්තම් එක දිගටම දේශනාව කරගෙන යනවා. ප්‍රශ්න අහගෙන ගියා නම් 180 සම්බන්ධව ප්‍රශ්න අහගෙන ගියා නම් බොහොම පැහැදිලිව ඉතින් අමාර දූතිකාව හරිය මෙහෙ මේක ඇතුලේ ඉන්නවා. මේ කට්ටිය එක එකව ඔබලා ඇති තේ ගෙනල්ලා ඇති උම්ම දීලා ඇති ගොඩක් ඒව කරලා ඇති මරණ තොටුපළට ඇවිල්ලා කිස් දීපු කට්ටිය ඔක්කොම ගියා තේ හදපු කට්ටියත් ගියා ඉන්න බෑ ඉතින් මරිච්චවුන් එක්ක මරණ තොටුපළ මේක කවුරුත් අපේ සේපාලි අම්මට සාදුකාරයක් දුන්නා නම් තමයි වැදගත් වෙන්නේ මොකද සේපාලි අම්මා හිටියේ නැත්තම් මට මේ ධර්මය දෙන්නද නොදෙන්නද කියලා හිතා ගන්න බැරුව මම තනි වෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ට මේක දී ගන්න බැරි වෙනවා. සේපාලි අම්මා තමයි මේකේ මූලාරම්භකරු. සේපාලි අම්මා තමයි මට දින 3කට පස්සේ මේ ප්‍රත්‍යක්ෂ වෙලා දින 3කට පස්සේ සේපාලි අම්මා තමයි හම්බ වෙන්නේ. ප්‍රායෝගික මාර්ගයේ දේශනා කරන්න සේපාලි අම්මට. සේපාලි අම්මත් එකතු කරගන්න ඕන මෙතෙන්ට. ඉතින් මේ මහඟු පින කරගත්ත සේපාලි අම්මා සහ මගේ තාත්තා කට්ටිය নমස්කාර කරන්න කවදක හරි. ඒ දෙන්නට. ඒ දෙන්න තමයි මේ මාර්ගය සංක්ෂිප්තගත කරේ. යමෙක් ගෲප් එකෙන් හෝ 180න් හෝ මොනියම් ක්‍රමයකින් හරි තමන්ගේ ජීවිතෙන් පලා යනවනම් ඒ හැම හුලඟකම 360 වඩවසනවා. කවුරුත් කලබල වෙන්න එපා. වෙන්න අවශ්‍ය සියලු සිද්ධාන්ත ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. කවුරුවත් අතරමං වෙන්නේ නැහැ. අයින් කරන්න ඕන කට්ටිය අයින් කරනවා. ගේන්න ඕන කට්ටිය ගේනවා. අයින් කරන්න ඕන කට්ටිය අයින් කරනවා. ගේන්න ඕන කට්ටිය ගේනවා. දෙගොල්ලම ඉන්නේ 360 තුල. 180 අවබෝධ කරගන්නේ මේ සසරෙන් ඈතර වෙන්න ආපු මිනිස්සු විතරයි. තුෂාන් ගාවත් 180 තියෙනවා. ඒක මං හැන්ඩල් කරන්න. ඒක හැන්ඩල් වෙනවා. හැන්ඩල් කරන්න ඕනේ 180 ග්‍රහණය කරගත්ත මිනිස්සයා 180 විසින් ආරක්ෂා කරනවා. ඒ වගේම මේ ගෲප් එකෙන් ගියපු තිලෝචන නංගි සඳනි තවත් කට්ටිය. ඒ කට්ටිය සමහර කට්ටිය මේ වෙනකොට එල්ලිලා ඉන්නවා. ගෲප් එකේ ඉඳලා ගියපු කට්ටිය එල්ලා ඉන්නවා. ඒ කට්ටිය කඩේ යනවා. සමහර කට්ටිය කඩේ යනවා. කිසි කෙනෙක් අනාරක්ෂිත කරන්නේ නැහැ. කිසි කෙනෙක් අසරණ භාවයටපත් වෙන්න දෙන්නේ නැහැ. දෙපාරක් අසරණ කරලා ආයෙ ගෙන්න ඕන.
පටාචාරාවන් කරනවා. පටාචාරාවන් කරනවා. ජීවිතේ පාවෙච්ච අඟුලිමාලයන් කරනවා. එහෙම කරවල හරි ප්‍රඥාව තියනවා නම් නිමුණ සාක්ෂාත් කරන්න වචන කියනවා. ළඟට ගෙනල්ලා. දෙවෙනි පාරට වචන කියනවා. පළවෙනි පාරට නෙවෙයි දෙවෙනි පාරට වචන කියනවා. ඒ කියන අහන වෙලාවට සෑහෙන දෙවෙනි පාරට වචනය අහන වෙලාවට දරුණු දුක් විඳලා තමයි දරුණු පාප ගෙවලා තමයි එන්න වෙන්නේ. ඒ කට්ටිය පාපය කරන කොටගෙන තමයි මෙතනින් එළියට දැම්මෙත් එළියට යන්නේ. එළියට දැම්මෙත් එළියට යන්නේ. ඒක දෙන්න අවශ්‍ය හින්දා තමයි එහෙම දෙන්නේ. එරංග කියලා කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්. වචන වාක්‍ය 4යි. පිළිතුරු 4යි. සත්‍ය අවබෝධ කරන මිනිහෙක්. සමහරක් කවුන්ට මාස 7 කියලාත් අවබෝධ කරගන්න බැරි එච්චම ඉන්න මෙතන. මාස 7 දේශනා කළා. අර වගේ වාක්‍ය 4කින් සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒ මමයි. උඹලගේ දෙවෙනි ගුරුවරයයි. අවබෝධ කරගන්න කට්ටිය ඒක හරියටම දැක්කයන් පස්සේ ඒ කියපු ගුරුවරයාට ඇරුණුකොට වෙන කිසි එහෙකට වන්දනාමාන කරන්නේ. ඒ කියපු ගුරුවරයාට හැරුණුකොට වෙන කිසියෙකුට වන්දනාමාන කරන්නේ. ඒකේ නිර්මාතෘගේ ඉඳලා සම්පූර්ණයෙන්ම ඒකාකාරී භාවයක් පේනවා. නිර්මාතෘත් දැකලා තියෙනවා දෙවෙනියට මේක කියපු ගුරුවරයා. ඒ අත්දැකලා තියෙනවා. ඒ අහපු කෙනක් දකින්න. තුන් දෙනාම දකින්න එකක්. එයා කියනවා මේ අවසාන කේවල පරිපූර්ණ භාවය. කේවල පරිපූර්ණ භාවය කොහොමද දන්නවද කියන්නේ? ඌ වඳිනව විතරයි. එක දිගට වඳිනව විතරයි. කියා ගන්න වචන නැහැ. මේ හිස ගලවලා තියනවා පාමුලින්. ආත්මය පූජා කරනවා. කවුරු හරි 180 හරියට දැක්කොත් එයාට ආත්මය පූජා කරලා ඒ ගුරුවරයාට ආත්මය පූජා කරනවා. එහෙම ගුරුවරයාට ආත්මය පූජා කරගන්න බැරි නම් ඌට හරියට ධර්මය දුන්න ගුරුවරයාට හරියටම ධර්මය දැක්කොත් බෙල්ල කපලා දෙනෝ දානේ. බෙල්ල කපලා දෙනෝ දානේ. දැන් සෝමවංශලා හිස ගලවලා තියන්න පුළුවන් පාමුලි. ඒ තරම් මහා දර්ශනයකට හිමිකම් කියනවා. අසංක එරංග කුමාරියක්ක මහා දර්ශනයකට හිමිකම් කියනවා. මේ ආත්මය ගලවලා දෙන්න පුළුවන්. හැබැයි 180ට විතරයි. 180 නිර්මාතෘට විතරයි. මතක තියාගන්න ඕන අපි සියලුම දෙනා ඇවිල්ලා තියෙන්නේ සමන්ත භද්‍ර ඇතුළු මේ සෙට් එක ඇවිල්ලා තියෙන්නේ තම තමන්ලට බුදු වෙන්න බව. වන්දනාමාන කරපල්ලා ශරීර ස්වභාවයන් වලට නෙවෙයි 180ට ඒ නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුවට අදට ගැලපෙන විදිහට ඔය දීලා තියෙන්නේ. රහසෙන් ගමනක් මේක බොහොම රහසෙන් මිනිස්සු නොදැන ගන්න දර්ශනය දැකගත්තයින් පස්සේ ඒක තමයි දර්ශනය. ඊට එතනින් එහා දෙයක් පෙන්වන්න නැහැ. මෙතන ඉන්න හරක් වගේ නෙවෙයි MBBS උපාධිය තියෙන මිනිහෙක් මෙතන ඉන්නවා. වෛද්‍යවරයෙක්. ඒ මිනිහත් අනිත්‍යම වගේ හරක් නෙවෙයි. තේරුණා? ඒ මිනිස්සයාගේ දර්ශනය ඒ මිනිස්සයා දැකගෙන ඉවරලා මේට වැඩිය මහින්දයි. මට තවත් දර්ශනයක් කෙලවරක් හොයාගන්න කවුරුවත් නැහැ. මොකද මගේ කෙලවර මම දැක්ක මහින්දයි. මගේ කෙලවර මම දැක්ක මහින්දයි කියලා දොස්තරවරයෙක් කියනවා. තේරුණා? අනිත් පිස්සෝ නෙවෙයි ඒ දොස්තරවරයෙක් කියන්නේ. ඒකින්ද උගත්කම හොඳට තියෙනවා. ධර්මය හොඳට ගවේෂණය කරලා තියෙනවා. විසුද්ධි මාර්ගය වඩලා තියෙනවා. කේවල පරිපූර්ණ භාවය හොයාගෙන ආපු බුදුවරයෙක්. ඒකයි එහෙම කියන්නේ. මෙතන ඉන්න කුමාරයෙක්ට පීර්ය මාර්ගය සාක්ෂාත් කරන්න ගියා මාස 7ක් විතර. ඊට පස්සේ පීර්ය මාර්ගයේ උපරිමයෙන්ම තියෙන කෙනෙක් තමයි අසංක ප්‍රසාද් කියලා කියන්නේ. එයාට මාස 4ක් විතර ගියා. එයා මරණයට දාලා අපායට දාලා ලෝදියට දාලා කරකවල ගතපු කෙනෙක් උඩට. ලෝදියට දැම්ම මම. පල අපායට කියලා. අපායට ගිහිල්ලා මෙයා මහින්දයි මැරෙන්න යනවා කියලා කිව්වා. මරණයෙන් එහාට තියෙන ගිහින් මරණ කියලා. එහෙම ගිහිල්ලා තමයි පූර්ණ දර්ශනයට හිමිකම් කිව්වේ. අසංක.
එයාගෙන් තමයි මං හිතන්නේ මාර්ගය හොයාගත්තේ සෝමවංශලා. මේක ඇත්තටම දර්ශනය. මේ නිකන් බයිලාවක් නෙවෙයි, මේක දැක්කයින් පස්සේ තමයි කියන්නේ වඳිනවා. කාටේ වඳින්නේ? වඳින්න එකෙක් නැති හින්දා කියපු එකාට වඳිනවා. වඳින්න එකෙක් නැති හින්දා කියපු එකාට වඳිනවා. මොකද්ද 80 කියලා මොකද්ද දැකගන්නේ? මේ ගුරුවරයෙක් හරේ මේ නෙවෙයි දැකගන්නේ. තමන්ගේ අසංඛ්‍යාතයෙන් හෝ අනන්තය දැක ගන්නවා. තමන්ගේ අනන්තය දැක ගන්නවා. තමන්ගේ හිත දැක ගන්නවා. තමන් මෙච්චර කාලයක් ආපු සසර, මුලාව, මෝඩකම, බූරු, තකතිරුකම දැක ගන්නවා. අසංඛ්‍යාත කල්ප ගානක් මුල නොපෙනෙන සසර එකවර දැක ගන්නවා. කල්ප ප්‍රමාණය පටාචාරව එකවර දැකගත්තා. අන්න ඒ වගේ මේක හරියට අහු වුණොත් ශ්‍රද්ධා සම්පන්නව යුතුව එයා කල්ප ප්‍රමාණය එකවර දැක ගන්නවා. සෙල්ලම් එකක් නෙවෙයි. විහිළු කරන්න එපා මෙතන ඉඳලා කිසිම කෙනෙක්. විහිළු කරන්න එපා මෙතන ඉඳලා කිසිම කෙනෙක්. මේ පරාර්ථය කතා කරන්නේ. පරාර්ථයේ හඬ මේ එන්නේ. උඹලයි සිටිජය. මෙතන පින්තූර දැම්මටත් ප්‍රශ්නයක් නැහැ. මෙතන ත්‍රිපිටකය ගැන සාකච්ඡා කරත් ප්‍රශ්නයක් නැහැ. මෙතන අපි නැත්තම්, මෙතන නිවන නැත්තම් සාකච්ඡා කරාට ප්‍රශ්නයක් නැහැ. නිවන නැති තැනක තමයි සාකච්ඡාව තියෙන්න ඕන. නිවන තියනවා නම් ඒ සාක්ෂාත් කරන මාර්ගය අහගන්න ඕන. ඒ මාර්ගය අහගන්න නැතුව තව තවත් සාකච්ඡා කරනවා කියලා කියන්නේ ඉන්න මිනිස්සුත් අරේ මේ රිංගනවා. වසර 2500කට 6000කට 7000කට ඈතකට යනවා. අතීතයට යනවා. වර්තමානය පෙන්වන්න සෑහෙන වෙරවීරිය දරපු බව 180 ලයිබ්‍රරි එකට ගියන් පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ. අවුරුද්දක් තිස්සේ ඉඳගෙන කාපු කට්ට සේපාලි අම්මා ඒක දන්නවා. මගේ තාත්තා ඒක දන්නවා. විමලක්කත් ඒක දන්නවා. මෙන්න මේ ඒකේ තියෙන ඔක්කොම තමට සාකච්ඡා කරන්න නෙවෙයි මාර්ගය හොයාගන්න ඕන. බුදුන් මෙහෙම කියලා තියෙනවයි කියලා බුදුන් කියපුව නෙවෙයි ඔය තියෙන්නේ. අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඒ ඉස්සරහට මතක තියාගන්න තනිකරම ත්‍රිපිටකය අනිත් පැත්ත ගහනවා. තාම ලෑස්ති උන්නේ තාම පටන් ගත්ත විතරයි. බුද්ධ ධම්ම සංඝ නෙවෙයි. සංඝ ධම්ම බුද්ධ වලින් තමයි මිනිස්සු නිවන් දකින්න ඕන. ශ්‍රී මුඛය කියලා කියන්නේ සංඝ. හඬ කියලා කියන්නේ ධම්ම. එය දැක ගන්න මිනිහා විතරයි බුද්ධ වෙන්නේ. බුදුන් බුදු නෙවෙයි. දැක ගන්න මිනිස්සයයි බුද්ධ වෙන්නේ. උඹලා නොදන්න ලොකු අරුතක් තියෙන පරාර්ථයක් යටින් දැකලා මේ කියන්නේ. කිසි කෙනෙකුට මේක පේන්නේ මේක පේන්නේ ඒ පේන කට්ටියට විතරයි. ඒ කට්ටිය තමයි මාර්ගය කියන්නේ. ඒ කට්ටිය කියන මාර්ගේ යන්න ඕන. නැත්තම් අනාථ වෙන්න ඕන. දෙක එකක් කරගන්න ඕන. සත්‍ය ඉස්මතු වුණායින් පස්සේ අසත්‍ය නැගිටිනවා. සත්‍ය ඉස්මතු වුණායින් පස්සේ අසත්‍ය නැගිටිනවා. ඒ සත්‍ය ගමන් කරන්නේ අසත්‍ය තියෙන හින්දා. අසත්‍ය සත්‍යත් එක්ක එල්ලුණායින් පස්සේ ඒ අසත්‍ය තුල සිටපු කෝටි 600 ජනතාව ගොඩ දාන්නේ අසත්‍යම මගින්. අසත්‍යම මගින් තමයි නිවන් දකින්න. කවුරුවත් නිවන් දැකලා ඉන්නව මෙතන නැහැ. ඔක්කොම ඉන්න මතක තියාගන්න සතර අපායට පාර කපාගත්තේ. ඒකින්ද නිවන් දකින්න මාර්ගය හොයාගන්න. සතර අපායෙන් ගැලවෙන්න ඕන මිනිස්සු මේ ලෝකේ සියලුම සත්‍යෝ එය උමනා සහිතව ඉන්නේ. සමහරක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන ස්පීඩ් එක විතරක් මෙතන නතර වෙලා. අනිත් උන් තේපන් සංග්‍රහය. මොකද සත්‍ය අවබෝධ කරගත්තන් පස්සේ ඒ සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයාට සාත්තු සප්පායම් කරන්න 60 දෙනෙක් මෙලොව පහළ වෙලා ඉන්න ඕන. එක්කෙනෙක් සත්‍ය අවබෝධ කරනකොට 60ක් ඉන්න ඕන. ඔහුට සාත්තු සප්පායම් කරන්න. සිව්පසේ පූජා කරන්න 60 දෙනෙක් ඉන්න ඕන. එකට 60ක් ඇවිල්ලා තියෙන්න ඕන. ඉතින් ඒ වගේ කට්ටියත් මෙතන ඉන්නවා. කිසි තේරුමක් නැතුව අර්ථයක් නැතුව ඉන්න උනුත් මෙතන ඉන්නවා. එහෙම කට්ටිය හොයලා බලලා
වේලාසනින් අයින් කරේ නැහැ. ඒ කට්ටිය පොඩ්ඩක් ගෲප් එක දිග දැම්මා. හොඳ වචන මාලාවල් සොයාගත්තා. හොඳ අදහස් උදහස් ඔළුවට දාගත්තා. ප්‍රඥාව ඉස්මතු කරගත්තා. ඒ හරක් හිටපු හින්දා. දැන් මේක කේවල පරිපූර්ණ භාවයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක යථාර්ථයේ ස්ථාපිත වෙලා තියෙන්නේ. දැන් හරක් නොහිටියට කමක් නැහැ. තේරුණාද? දැන් හරක් නොහිටියට කමක් නැහැ. මේක ගාලක් නෙවෙයි. කොටු වෙලා ඉන්න කාටවත්. බැරි කට්ටියන්ට ඔය ඉන්න තැනම ඉන්න පුළුවන්. පුළුවන් කට්ටියන්ට ඉන්න තැනම ඉඳගෙන ගොඩ යන්නත් පුළුවන්. බැරි කට්ටියන්ට ඉන්න තැන ඉන්නත් පුළුවන්. පුළුවන් කට්ටියන්ට ඉන්න තැන ඉඳගෙනම ගොඩ යන්නත් පුළුවන්. මේ ලොකු කතන්දර බම්බය හරේ මේ ලොකු කතන්දර දාලා තියෙනවා. ඕගොල්ලන්ට ලබන්න ඕන දේ දීලා තියෙන්නේ. ගන්න ඕන කෙනා ගන්නවා. නොදන්න කෙනාද නොගන්න කෙනාද කියලා පේනවා. ඒ පේන කෙනා එරංග අනිවාර්යෙන් අයින් කරනවා. ඒක මට කියන්න දෙයක් නැහැ. ඒක ඕන කෙනෙකුට ඒක පේනවා. විකාර කෙරෙන්න අවශ්‍යතාවයක් අර මේ දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ එක වොයිස් මේල් එකකින් සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. එක වොයිස් මේල් එකකින් සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. දැන් එරංගට වාක්‍ය 4යි කියලා කිව්වන් පස්සේ මේ පරම සත්‍ය යථාර්ථය දැක ගන්න මේ නිර්වාණ ධාතුව දැනගන්න වාක්‍ය 4යි එරංගට ගියේ. එතකොට වොයිස් මේල් 10 ගාණක් දාලා තියෙන එකේ ඒත් අවබෝධ කරගන්න බැරි නම් මොකුන්ද? කොච්චර කරත් උන්ගේ නාස්ලනුව උන් ගලව ගන්න කැමති නෑ. කාගේ නාස්ලනුවේ? තමන්ගේ නාස්ලනුව ගලව ගන්න කැමති නෑ. පොත හරයට අදිනවා, මමයා මෙහෙට අදිනවා. සිහිනය අවබෝධ කරගන්න බැරුව මැරිලා යනවා. බොල සිහිනය අවබෝධ කරගන්න විදිය මේකේ සම්පූර්ණයෙන්ම ලියවිලා තියෙනවා. නිවන කියලා කියන්නේ උඹලා නිදාගත්තයින් පස්සේ තියෙන සිහිනය. සැඟවිච්ච සිහිනය. මම කිසිම වෙලාවක මීට උඩින් සැඟවිච්ච සිහිනයක් ගැන නොකිය ඒ සිහිනය දවල්ට ගෙනල්ලා 180 සරල රේඛාව දීලා මෙහි සිටිජය බලාපල්ලා කියලා මේක දිහා ටිකක් දීර්ඝයෙන් යුතුව බලාගෙන ඉඳපල්ලා කියලා ආත්ම ශක්තිය ප්‍රගුණ කරගනින්න මේ මහා දර්ශනයට හිමිකම් කියන්නේ කියලා. අන්න එහි නිර්වාණ ධාතුව මම පෙන්නුවා. පෙන්නලිවල කිව්වා මේක තිබුණ සිහිනය ඇතුලේ කියලා. කාටවත් සිහිනය එහෙම ලේසියෙන් අල්ලන්න බෑ. ඒකට අද්දි බලති ප්‍රඥාවක් තියෙනවන සිහිනය අල්ලන්න. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? මරණයට කැමැත්ත තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ගේ මරණයට කැමැත්ත තියෙන්න ඕන. ඔය ආත්ම ශක්තිය නැති මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. මේ මහ පොළොව පුරා මහා දූලි වලාවක් තියෙනවා. ඒ දූලි වලාවෙන් කියනවා මේ මුළු දූලි වලාවම එකවර දැකපන් කියලා. ඒ වුණාට මිනිස්සු කියනවා නෑ ඒ දූලි වලාව එක ඔක්කොම දකින්න කිව්වොත් බොඳ වෙනවා. ඒකින්ද අපි එක එක දකින්නවා කියලා. ඒ මිනිස්සයා අර දූලි වලාවෙන් එක බල ඉන්නවා. එයාට මුළු දූලි වලාවම එකවර දකින්න පුළුවන් හැකියාව තියෙද්දිත් එයා එක බල ඉන්නවා. දූලි වලාව එකවර දැක්කන් පස්සේ සාමාන්‍ය පුතජන මිනිසෙක් කල්ප ගානක් දැකලා ඉවර කරන්න බැරි දූලි අංශු ප්‍රමාණයක් එකවර දැක ගන්නවා. මොහොතක් තුල කිව්ව ධර්මයේ යථාර්ථයෙන් මෙනෙහි කරන්න. අහසේ තියෙන බලාකුළුත් පොළොවේ තියෙන භෞතික වස්තුනුත් මේ හැම දෙයක්ම එකවර දැක්කොත් මොකෝ වෙන්නේ? එක සැරේට දැක්කොත් මොකෝ වෙන්නේ? එක සැරේට දැකගත්තොත් මොකෝ වෙන්නේ? කියලා නිම කරන්න බෑ. හිතලා නිම කරන්න බෑ. ලියලා නිම කරන්න බෑ. කොච්චරනම් ඇත්ද? අන්න ඒක එකවර පේනවා. ඒක එකවර පේනව නිවන් දකින්න කාට? සෝමවංශයට, එරංගට, අසංකට, කුමාරයෙකුට තව කට්ටිය ඇති.
තාම ඒකට හුරු වෙමින් ඉන්න කට්ටියත් ඇති. පරිපූර්ණ දර්ශනය දැකගත්තු කට්ටිය ස්වල්පයයි. ඒ කට්ටියන්ගේ මාර්ගය හගන්න අනික් කට්ටිය. මේ යථාර්ථයයි. හැම භවයකදීම මනුස්ස උප්පත්තියක් වේවා සත්ත්ව උප්පත්තියක් වේවා මරණය මැදින් ඉන්න සිටිජය දකින්නකම් මේක මහ ගැඹුරු ධර්මයක්. තේරෙන කට්ටිය ඉන්නවා, නොතේරෙන කට්ටිය අහගන්නේ කට්ටියන්ගේ. සිටිජය මැදේ මරණය බලාගෙන ඉන්නවා. සිටිජය මුලින් දැක්කා. දැන් සිටිජය සම්පූර්ණයෙන්ම දකින්න බෑ කට්ටියට. උඩා කල සිටිජය දැක්කා. දැන් සිටිජය සම්පූර්ණයෙන්ම දකින්න බෑ මිනිසුන්ට. මොන තරම්නම් සිටිජයෙන් ඔබ ඉවත් වෙලාද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. සිටිජයෙන් ඔබ කොපමණ ඉවත් වෙලා තියෙනවද කියලා ඔබටම බලා ගන්න පුළුවන් 180 ඇල්ලුවාම. 180 ඉද්දි ගැස්සීමට භාජනය වෙනවනේ. එතකොට දැන් අපි හිතාගෙන ඉන්නවා 180 ඉන්නකොට ඒක තමයි වර්තමානය කියලා. 180 ඇතුලේ ගැස්සෙනවා නම් අන්න ඒක තමයි වර්තමානය. 180 ඇතුලේ ගැස්සෙන වෙලාව වෙන්නේ අන්නේ චිත්තක්ෂණය. අන්න ඒක වර්තමානය. එතකොට හිතාගෙන ඉඳලා තියෙන වර්තමානය කියලා නෑ නරක වර්තමානය. කොහොම හරි පූර්ණ පික්චර්ස් එකටපත් වුණාන් පස්සේ ඒ වර්තමානයේ හිමිකම්ලාභියා. වර්තමානයේට පූර්ණ හිමිකම්ලාභියෙක් වෙනවා. පූර්ණ දර්ශනපතය දර්ශනය වෙන්න ගත්තයින් පස්සේ. ගැස්සීමට භාජනය වෙනවනේ. ඒක තමයි වර්තමානය. ඒ ගස්සන්නේ මොකටද? හිටියේ හීනක බව අවබෝධ කරගන්න. අන්නේ ගැස්සීම තුල නතර වීම තමයි සිහිනය සදාතනික වීම කියලා කියන්නේ. සිහිනය සදාතනික වීම කියලා කියන්නේ ගැස්සීම තුල නතර වෙනවා. කවුරු හරි ගැස්සීම තුල නතර වෙනවා. නතර වුණාන් පස්සේ යාට පූර්ණ වර්තමානයක් විතරයි උරුම වෙන්නේ. කොච්චර දේවල් හිතුවත් එයාට ඩ්‍රීම් එකේ කොටස විතරයි පේන්නේ. පේන ටික විතරයි පේන්නේ. ඔන්න ඔය தත්ත්වයටපත් වෙච්ච කෙනා සදාතනික සිහිනයට සමවැදිලා ඉන්නේ. ඒක පූර්ණ පික්චර්ස් එකක් එක්ක තියෙනකොට කොහොමද ඇද්ද කියලා ඔයාලා හිතන්න. පූර්ණ ඩ්‍රීම් එක අපහසු දෙයක් නෙවෙයි. ඒ අපහසුයි කියලා කියන්නේ හේතුව මොකක්ද දන්නේ හෙට වැඩ තියෙනවා. අන්න ඒකින්ද අපහසුයි. අතීත දේවල් මතක් වෙනවා. හවස දේවල් කාපුව බීපුවා කතා කරපුව ඒව මතක් වෙනවා. කමෙන්ට් මතක් වෙනවා. අන්න ඒවෙහින්ද තමයි මේ ඔය ඉස්සරහා තියෙන ටික විතරක් නොවෙන්නේ. ඉස්සරහා තියෙන ටික විතරක් වුණායින් පස්සේ අන්න ඒක තමයි ඩ්‍රීම් එක කියලා කියන්නේ. ඉස්සරහා තියෙන පේන දර්ශනය විතරයි. බැරිමකෝ. බැරි අනාගත සහ අතීත බලාපොරොත්තු තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒව තිබුණට කමක් නැහැ. ඒව කොච්චර නිර්මාණය කරකම නැහැ පික්චර්ස් එක ඇතුලේ. ඒ කියන්නේ පූර්ණ පරිපතය තුල නිර්මාණය කරාට කමක් නැහැ. නමුත් වැඩක් නැහැ. මායාව ඇතුලේ තවත් මායාවක් හදන වගේ එකක් තමයි ඒක. ඒක තමයි 이르දි කියලා ඉස්සරහට සක්‍රිය වෙන්න හදන්නේ. නිර්වාණ ධාතුව දැකගත්තනේ කට්ටිය. ඒ සෝමවංශය රංගා සංක කුමාරයෙක් කළා. ගොඩක් කට්ටිය ඇති. මේක හරියට අල්ලන කට්ටියන්ට ඒක අනිවාර්යෙන් උදා වෙනවා. අනේ නිර්වාණ ධාතුව තුල ඒ පූර්ණ මහා විශාල දර්ශනය තුල තව නිර්මාණයන් කළ හැකි. ඒවා ඉරිදි. ඒක සක්‍රිය කරලා ඔයගොල්ලන් වොරි වෙන්න එපා. ඔයගොල්ලන්ට අවශ්‍ය පොයින්ට් තැන් ඔක්කොම හම්බෙලා තියෙන්නේ. හැම දෙයක්ම හම්බෙලා තියෙන්නේ. මිනිස්සෙකුට මැරෙනකොට මේ ලෝකය, ජීවිතය, හිත, සිතුවිලි මොනතරම් විශාලද කියලා බලා ගන්න පුළුවන් මරණ මංචකයේදී. ඒවා හැම එතන ඉන්න ගොඩක් කට්ටිය දැකලා ඉවරයි. මරණ මංචකයේ දැකලා ඉවර මිනිස්සු ඉන්නේ. අමරණීය නිබ්බාන කියන தත්ත්වයට ගියේ නැති වුණාට කවදක හරි මරණ දවසට ඔයගොල්ලෝ නිබ්බානට ගිහිල්ලා තමයි යන්නේ. ඔය නිබ්බාන කියන තැන හරි අමුතු තැනක් ඒක. ඒක මට ප්‍රත්‍ය වෙන්නේ මේ ආකාරයට. මම ඒක කියන්නම්කෝ. තේරුම් ගන්න පුළුවන් වේද නැද්ද කියලා මම දන්නේ නැහැ කියන්න. මගේ ඇස්ටල් එක මගේ එළියෙන් කය මන් දකිනවා. සංසාරේ පළවෙනි වතාවට මහින්දය දකිනවා.
මහින්දය දකින්නේ මහින්දයලා දෙන්නෙක් ඉන්න එකෙක් ඇඳේ ඉන්න එකෙක් හිටගෙන. දෙන්නෙක් දකින්න. තුන්වෙනි third partition එක. තුන්වෙනි partition එකෙන් තමයි මේ දෙන්න දිහා බලාගෙන ඉන්නේ. මට අවශ්‍ය වුණා මේ දෙන්නගෙන් ඇත්ත කෙනා කවුද කියලා බලන්න. දෙන්න එකට හේතු කරා. දෙකම බොරුවක්. අර තුන්වෙනි ස්ථානය තමයි සත්‍ය. එහි වර්ණ, කලර්, රර මොකක්වත් නැහැ. නිබ්බාන කියලා කියන්නේ මහා ගැඹුරු තැන. නිබ්බාන කියලා කියන්නේ දැවැන්ත ගැඹුරු තැන. එය තුල නිබ්බාන කියලා කියන්නේ ඒ තුලට බැසගත්තායින් පස්සේ එන්නේ නැහැ. නිබ්බානය තුලට බැසගත්තායින් පස්සේ එන්නේ නැහැ. එන්න වැඩක් නැහැ. එන්නේ යන්නේ ඉන්නේ එහෙම මොකක්වත් නැහැ. සිහින ඩ්‍රීම් වර්ල්ඩ් එකක් විතරයි කට්ටියට තියෙන්නේ. ඩ්‍රීම් වර්ල්ඩ් එකක්. දැන් ඔයගොල්ලන්ට ඩ්‍රීම් වර්ල්ඩ් එක නැති වෙනවා. කවුරු හරි අඩෝම්බේ අම්මට කියලා එහෙම කිව්වොත් ඩ්‍රීම් වර්ල්ඩ් එක කුඩු. ඊට පස්සේ ඒකට පිළිතුරු හොයාගෙන ඇවිල්ලා අතීතෙන් ගෙනල්ලා ඉවරලා පූජා කරනවා. නව නිර්මාණයක් ඇතුව මේ මොහොතේ වර්තමානයේ තුලින් වචන ඉදිරිපත් කරනවා නම් අන්න යා නිබ්බාණය තුල ඉන්නේ. මේ වොයිස් මේල් ඔක්කොම පිට වෙන්නේ නිබ්බාණය හරහා. ඔයාලට බෑ මේ විදිහට පරිච්ඡේද නිකුත් කරන්න එක දිගට. ඔයාලා බොහොමත්ම ඉක්මනින් එනවා සිටිජයට. මෙතන ඉන්න දැවැන්ත දල හස්තියෝ අනිවාර්යෙන් සිටිජයට එනවා. අන්නේ ඒව ටාගට් කරලා තමයි මේ වොයිස් මේල් එන්නේ. මේ වොයිස් මේල් කොහේ තියෙනවද කියලා දන්නේ නැහැ. සිටිජයට ටාගට් කරලා තමයි ඕගොල්ලන්ට මේ වොයිස් මේල් පිට වෙන්නේ. ඕගොල්ලොනුත් මේ தත්ත්වයට ගේන්න ඕන හින්දා. මොකද වර්ල්ඩ් එක සකස් කිරීම සඳහා මේ ලෝකය ආත්මාර්ථීවත් කිරීම සඳහා ඒ ශක්තිය තියෙන ස්ථානය, විශ්ව ශක්තිය තියෙන ස්ථානය, විශ්ව ශක්තියේ නිර්මාතෘත්වය අන්න එතෙන්ට ගේන්න තමයි මේ වොයිස් මේල් ඉදිරිපත් වෙන්නේ. සාමාන්‍ය කට්ටියන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගෲප් එකේ උඩ පහළ ගියොත් විතරයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 180 වල්ලන කට්ටියන්ට තමයි මේක සැබෑම යථාර්ථය කියලා තේරෙන්නේ. හිත නිවි යෑමත් 180 පත්තු වෙලා තිබීමත්. හිත නිවි ගිහිල්ලා 180 පත්තු වෙලා තියෙනවා. පත්තු වෙලා කියන්නේ දැන් ඔයගොල්ලන්ට මාර් චේන්ජ් වෙනවා. මේක කන්ටිනියු වෙන අවස්ථාවක් වෙනවා. මේක කන්ටිනියු වෙන්න ඕන එකක්. ඒ කියන්නේ ඩ්‍රීම් එක විතරයි. දැන් ඕගොල්ලන්ට එහෙම ඩ්‍රීම් එකක් වුණොත් එහෙම මොකක්ද නැහැ වෙන්නේ? ඔය ඉන්න තැන් වල ඉන්න බෑ. ඔහේ නිකන් ඇවිදගෙන යන ගමන් කවුරු හරි කන්න දුන්නොත් කනවා. යනවා. ඉන්නවයි කියලා එකක් නැහැ. නිදා ගන්නවා. එහෙම මේ තදබල රාජකාරී වලට යන්න බෑ. දැම්ම ඔයාලා ඔතෙන්ට එන්නේ නැහැ. එන්නේ නැති හේතුවක් තියෙනවා. ආවොත් අර කුමාරයෙක් කිව්වා වගේ ගොනානින්. ආවොත් ගොනානිනු. ඒ ජීවත් වෙන්න පිළිවෙලක් වැඩ පිළිවෙල මොකක්වත් නැහැ. ඔහේ ඇවිදගෙන යනවා. එහෙම නැතුව පූර්ණ ශක්ති සම්පන්න භාවයේ යුතුව යමක් කළ හැකි තත්ත්වයට ඇවිල්ලා අනින්න ඉන්න ගුණ අතට ගන්න ඕන. මම කියන්නේ මෙතන අනින්න ඉන්න ගුණ අතට ගන්න ඕන. Tamanට අනින්න ඉන්න ඕනේ ගුණ. දැන් ගුණ දැක්කනේ. මෙන්න මේකෙන් මෙන්න මේ ගුණ අනින්න වෙලාවට මෙතනින් තමයි යන්න තියෙන්නේ කියලා දැක්කා. ඔන්නෝ දැක්ක එක ගන්න ඕන අතට. ඌ තමයි ගුණ. ඌ තමයි මරණය. ඒක ගන්න ඕන අතට. ඒ චක්‍රය අතට ගන්න ඕන. ඒ චක්‍රය අතට ගත්තයින් පස්සේ තමයි විශ්ව ශක්තිය අතේ තියා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයගලන්ට කියලා තියෙනවා ධර්ම චක්‍රය සහ මායා චක්‍රය දෙකක් තියෙනවා. ඒ දෙකම අතට ගන්න ඕන මෙතන ඉන්න කට්ටිය. මෙතන ඉන්න හැමෝම. ඒ කියන්නේ මටයි සමන්ත භද්‍රටයි තිත්තගල් ආනන්ද ස්වාමීන් වහන්සේටයි ඒ කට්ටියන්ට මදි පවපුල් මදි. මේ චක්‍රය අතට ගන්න ඕන හොඳට ගන්න ඕන කට්ටිය. මායා චක්‍රයත් අතට ගන්න ඕන. මායාගේ බල පරාක්‍රමය අතට ගන්න ඕන. අතට අරගෙන ලෝකෙ පිරිසුදු කරන්න ඕන. දැන් තිත්තගල් ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි මමත් ඕගොල්ලන්ට කියලා තියෙනවා බොකු බඩවැල් කපලා සිහිය ඇතුව ඇදලා දීමේ හැකියාව. කොහේද ඕක තියෙන්නේ? මොන විදිහටද ඕක කරන්නේ? මොන තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද? මොන තරම්නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද? මේ විශ්වයේ තිබිච්ච මුළු සංසාරෙම කෙලවර පේන්නේ නැහනේ. මුල පේන්නේ නැහැ. ඒ සංසාරෙ තිබිච්ච ලාස්ට් එක්සෑම් එක තමයි මේක. අවසාන විභාගය තමයි ඔය පාස් කරන්න යන්නේ. මේක හරි සරලයි ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ බහින්න ඉවරයක් නෑ වගේ නිකන්.
ඉවර වෙන තැන තමයි නිබ්බාන තියෙන්නේ. ඉවර වෙන තැන තමයි නිබ්බාන තියෙන්නේ. ඒක තේරුම් ගන්න, තේරුම් අරගෙන අද්විතීය වෙන්න 180 තුල 180 ඩ්‍රීම් වර්ල්ඩ් එක තදින් අල්ලන්න ඕනේ කියලා කාලයක් තියෙනවා. ඊට පස්සේ පත්තු වෙලා තියෙන තමන් 180ට බහැලා කරපු වීරිය කොපමණද අපමණද ආන්නේ වීරිය නතර වෙච්ච තැන තියෙන්නේ. ඒ වීරිය නතර වෙච්ච ප්‍රමාණයට තමයි ඔහුට නිවන අයිති වෙන්නේ. දැන් මේකේ රහතුන් හිටියට ප්‍රඥා පරාසයන් වෙනස්. ප්‍රඥා පරාසයන් වෙනස්. සාරිපුත්‍රයන්ට සම වෙන්න බෑ අනික් කට්ටියන්ට. මුගලන්ට සම වෙන්න බෑ අනික් කට්ටියන්ට. මුගලන්ලට පුළුවන් මේ මහ පොළොව බිඳගෙන යන්න. ඒ කියන්නේ එයා ඔය 180 තුල වැඩ කිඩ දානවා. 180 ඇතුලේ වැඩ කිඩ දානවා. එයා ඉර්ධි කියලා කියන්නේ. ඒ පෙළහරවල් ඉස්සරහට පාන්න තියෙන නැත්තම් මිනිස්සු මේකට මේ ධර්මයට නතු කරගන්න බෑ. පෙළහරවල් පාන්න තියෙනවා. පෙළහරවල් එපා කියලා කිව්වට පෙළහරවල් පාන්න පුළුවන් හැකියාව අපි ගොඩනගාගෙන තියෙන්න ඕන. මේ මනස වැඩ කරන්නේ ඕගොල්ලන්ගේ මේ 100ට 0.0 ගණන් වගේ වැඩ කරන්නේ. මේ මනසේ පවර් පුල් එක කොච්චරද කියලා කියන්න 100ට 100ක් පවර් පුල් එක තියෙනවා. මෙන්න මේ වොයිස් මේල් එක තේරුම් ගන්න. මෙතන ඉඳලා වොයිස් මේල් ටිකක් පළ වෙයි. 100ට 100ක් මනස පවර් පුල්. දැන් දවල් කාලේට ඕගොල්ලන්ගේ මනස පවර් පුල් නෑ ඒ තරම්. රාත්‍රී ඩ්‍රීම් එක ඇතුලේ මනස පවර් පුල්. දවල් කාලේට මනස වැඩ කරන්නේ බිය පසුපසින් ඉඳගෙන. බිය කියන දේ පසුපසින් ඉන්නවා. රාත්‍රී කාලයට එහෙම නෙවෙයි. ඒ බිය කියන එක තනිකරම එනවා ඉස්සරහට. අම්මෝ ඒකට කරන්න පුළුවන් දෙයක්. අන්නේ බිය කියන එක ඉස්සරහට දාගත්තයින් පස්සේ තියෙන ස්වභාවය කියලා කියන්නේ තමන්ගේ ශරීරය නෑ. වර්ල්ඩ් එකම නිර්මාණය කරනවා. ඩ්‍රීම් වර්ල්ඩ් එක නිර්මාණය කරනවා. ලොකේෂන් චේන්ජ් කරනවා. බලනාතේ ආලෝකයත් එක්ක තමන්ගේ ඩේටාබේස් එක වැඩ. ඒ ඩේටාබේස් එක වැඩ කරනවා. වැඩ කරනවා කියලා කියන්නේ ශරීරේ නැතුව වැඩ. සතර මහා ධාතුව නැතුව වැඩ. මේ ඔක්කොම හදන්නේ කවුද? අර දවල් දවසේ පස්ස පැත්තෙන් හිටපු කෙනා. මේ ඔක්කොම හදන්නේ පස්ස පැත්තෙන් හිටපු කෙනා. එතකොට මේ සියල්ල මොකද්ද? කාගේද? ඒ පස්ස පැත්තෙන් හිටපු කෙනාගේ. මේ සියල්ලම පස්ස පැත්තෙන් හිටපු කෙනාගේ. ඔය ඉස්සරහින් තියෙන ඒවා නෙමෙයි හොඳේ. පස්ස පැත්තෙන් ඉන්න කෙනාගේ අයිතිය තමයි ඔය ඉස්සරහින් තියෙන්නේ. පස්ස පැත්තෙන් ඉන්න කෙනාගේ අයිතිය තමයි ඔයාලට ඔය ඉස්සරහින් පේන්නේ. නමුත් ඔය ඉස්සරහින් තියෙන විදිහට නෙවෙයි තියෙන්නේ. තියෙන එක නෙවෙයි තියෙන්නේ. දැන් මේ ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්න මේ ධර්මයේ මතක තියාගන්න 180 කේවල පරිපූර්ණ භාවය යම් කිසි කෙනෙක් දැකගත්තයින් පස්සේ ඒ ධර්මය විස්තරානුකූලව කියලා දෙන්න ඕන. මොකද අනුශාසනා ප්‍රතිහාරය නැත්තම් වැඩක් නැහැ. අවබෝධ කරගත්ත දෙයින් තමයි ඒකේ ගොඩ දා ගන්න බැරි නම් වැඩක් නැහැ. තමන් තනියෙන් කඩේ ගිහිල්ලා තනියෙන් ලෝකෙකට ගියා වගේ තමයි එහෙම හරියන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කට්ටිය එකතු කරගන්න ඕන. තමන්ට කට්ටිය එකතු කරගන්න ඕන. ඒකයි සත්‍යයේ න්‍යාය නීතිය. ලෞතර බුද්ධත්වයට ලෝකේ තියෙන අමාරුම දේ තමයි හිස් භාවය කියලා දීම. ලෝකේ තියෙන අපහසුම දේ තමයි හිස් භාවය කියලා දීම. මොකක්ද නැති භාවය කියලා දීම. හිස් අවකාශය කියලා දීම. හිස් අවකාශයේ පෙන්වුවත් නිල් පාටක් තියෙනවා. ඒකින්ද ඒක පෙන්වලා දෙන්නත් විදිහක් නැහැ. ওই ඉස්සරහින් තියෙන දේවල් අතරතුරේ තියෙන හිස් අවකාශය හඳුන්වලා දීම තමයි අපහසුම කාර්යය. එය ස්ථාපිත කළ ඉවරයි වෙනකොට. නිර්වාණ ධාතුවට මිනිස්සු ඇතුල් කරලා ඉවරයි. මෙතන ඉන්න සියලුම දෙනා 180 ඇල්ලුවා නම් නිර්වාණ ධාතුවට ඇතුල් වෙලා තියෙන්නේ. පූර්ණ පික්චර්ස් එකට ආව නම් නිර්වාණ ධාතුවට ඇතුල් වෙලා තියෙන්නේ. දැන් එහෙම උණයි කියලා බෑ. ඒක විග්‍රහ කරගන්න ඕන. ඒ කියලා දීප එකකින් විග්‍රහ කරගන්න ඕන. මේ මොකද්ද මේක කියලා විග්‍රහ කරගන්න ඕන. ඒ විග්‍රහ කරගත්තයින් පස්සේ ඔයාලත් විග්‍රහයකයෝ ඒ කියන්නේ දේශකයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ දේශකයෝ අතියුතු ඔයාලා මම කියලා ඇති උඩින් වොයිස් මේල් එක සඳහන් වෙලා ඇති ධර්ම නගරයකට සාමාන්‍ය නගරයකට මෙහි ඉඳන් කියපු නගරයකට එක් කරගෙන ගියා. ඒ වුණාට නගරය ඒ කියපු එක නෙවෙයි. අමුතුම එක. දර්ශනයක් විතරයි තියෙන්නේ මේකේ. මේක දර්ශනයක් විතරයි තියෙන්නේ. දැන් මේක විග්‍රහ කරගන්නේ කොහොමද?
ඊට පස්සේ හරියට පිටකොටුවට ගිහින් බහැලි වෙලා අර පැත්තට මේ බස් යන්නේ, මේ පැත්තට මේ බස් යන්නේ, මේ පැත්තට මේ බස් යන්නේ. අර පැත්තට තමයි ගුණසිංහපුර තියෙන්නේ. ඒ වගේ සම්පූර්ණයෙන්ම විග්‍රහ කරගන්න ඕන. කොළඹ 15 විග්‍රහ කරගන්නවා වගේ බස්නාහිර පළාතට ගිහිල්ලා. පැහැදිලිද? කොළඹ දිස්ත්‍රික්කයට ගිහිල්ලා කොළඹ 15 විග්‍රහ කරගන්නවා වගේ එකේ ඉඳලා. ඒක විග්‍රහ කරගන්න ඕන. කොළඹට ඇවිල්ලා ඉවරයි. කට්ටිය කොළඹට ඇවිල්ලා ඉවරයි. ඒක විග්‍රහ කරගත්තන් පස්සේ ඕගොල්ලන්ට දේශනා, අනුශාසනා ප්‍රතිහාරය අතට හම්බ වෙනවා. ඒකත් අරගෙන තමයි එළියට බහින්නේ කවදකාර. පෙර පාරමිතා සපුරපු මිනිස්සු මේක දැක ගන්නවා එක සැරේට. කියනවත් එක්කම දැක ගන්නවා. ඒ දැකගත්තන් පස්සේ එය විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. සමහරක් කට්ටිය ඔය පසේ බුදුවරු වෙන එක සැරේට ඔක දැකලා විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. කොහොමද හැදිලා තියෙන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ, මොන විදිහටද වෙන්නේ කියලා. අන්නේ ඒක නෑ. දැන් ඕගොල්ලනුත් ඇතුළට ගියා මේකේ මහින්දයේ වාරයි මහින්දයේ සාදු සාදු සාදු. කොහොමද මේක හැදෙන්නේ? මොන විදිහටද මේක නිර්මාණය වෙන්නේ? අන්න ඒවා ගන්න ඕන අතට. ඒවා ගන්න ඕන අතට. ඒ සාක්ෂිකරුවගෙන් ඒක ගන්න ඕන අතට. ඒ සාක්ෂිකරුවා තමයි ඔබේ පණිවිඩය ගෙනල්ලා දෙන්නේ. සාක්ෂිකරුවා එයාගෙන් ඉතුරු ටිකක් ගන්න ඕන. එයාක් ගාව තියනවා අචින්ත ධර්මයක්. ඒ ගේන කෙනාක් ගාව තියෙන අචින්ත ධර්මයක්. ඔය සිතුවිලි තදට ආපු දවස් වලට මොකද්ද කරන්න ඕන? සිතුවිලි එහෙම ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. ඒ එන්නේ කොහෙන්ද එන්නේ මේ? එන්න තැන දන්නේ නැහැ. පීඩාව පේන හින්දා තමයි ඔයගොල්ලන් කියන්නේ පීඩාව පේනවා හින්දායි. 180 අල්ලන්නත් බෑ. ඒ තරම් ප්‍රශ්න එනවා. පීඩාව පේනවා. ඒ පීඩාව ඩ්‍රීම් එකට හරවන්න. මේ හීනේ ඇතුලෙන් එන්නේ. හීනේ ඇතුලේ ප්‍රශ්න එන්නේ. හීනේ ඇතුලේ ඉඳන් කට්ටිය දුව වැඩ කරන්නේ. වෙඩි වගේ. වෙඩිල්ලට වැඩිය පවර්ෆුල් හීනේ ඇතුළ. ඒ තරම් වේගවත්. ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එක තමයි මේ විග්‍රහ කරන්නේ. ඒ ඩ්‍රීම් එකෙන් ආපු ප්‍රශ්න කියලා හිතා ගන්න. මේ මොහොතේ සිද්ධ වෙන එකක් කියලා හිතා ගන්න. බණින එක, දොස් කියන එක, ගලන හැබැයි සිතුවිලි වෙන්න බෑ. සිතුවිලි වෙන්න බෑ. සිතුවිලි විය යුත්තේ වර්තමානයේ සිතුවිලි පමණයි. වර්තමානයට සමවදින්න. ඒ වර්තමානෙන් ගැල නොවී ඉන්න. ඒ ගලවන්න දැන් ගැල නොවී ඉන්න නෙවෙයි එතන තියෙන්නේ ගලවනවනේ ඔයගොල්ලෝ. ටින්ගල ගලවන. ගැලෙව්වන් පස්සේ තමයි දන්නේ මහින්දයේ. මට පීඩාවක් ඇවිල්ලා. Tamanටම තේරෙන පීඩාවක් ආපහු. ආපහු වර්තමානට සමවදින්න. වර්තමානේ මොකද්ද? මේ දැන් සිද්ධ වෙන ඒවා. මේ මොහොතේ සිද්ධ වෙන දේ. හීනේ ඇතුලේ මේ රැට කාලා නිදාගත්තපුව මතකේ. නෑ මොකක් අම්මතක නෑ. අත හොදලා අනිත් පැත්ත හැරුණාන් පස්සේ ඒ පැත්තේ තියෙන්නේ ආපහු කෑම. ඒ කෑම කාලේ ඉවරනාන් පස්සේ මේ පැත්ත හැරුණාන් පස්සේ ඉන්නේ බස් එකේ. ඔන්න ඔයගේ. ඒ වෙලේ සිද්ධ වෙන්නේ. අනේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙන සිස්ටම් එක ඔයගොල්ලන්ට ගේන්න තේරෙන්නේ නැති හින්දා මේ දෙනවා ඉඳගෙන. සිස්ටම් එක දෙනවා. ඇයි ජීවත් වෙන්නත් එපා. 180 තුල ජීවත් වෙන්න බෑ. නමුත් 180 වෙනම වර්ල්ඩ් එකක් හදා ගන්න ඕන. අර හීනය ඇතුලේ ජීවත් වෙන්නේ නැද්ද? සිහිනය ඇතුලේ කන්නේ බොන්නේ නැද්ද මිනිස්සු? දුවන්නේ පනින්නේ නැද්ද? වැඩපල කරන්නේ නැද්ද? මුදු අම්මේ වැඩ කරන තරම්. සෑහෙන නොසෑහෙන්න වැඩ. හීනය ඇතුලේ. අන්න ඒක මේකට ගන්න. බැරි නම් බලහත්කාරයෙන් ගන්න. හිතට කියන්න උඹ මාව අනාථ කරනවා රැට. රැට අනාථ කළ උඹ තනියෙන් ඇවිදිනවා. දැන් තෝ අනාථ වෙයක්. අර තනියෙන් ඇවිදින එක තමයි තාම ඉන්නේ. මහින්ද අයියා අවුරුද්දක් විතර වෙනවා ඕගොල්ලන්ගේ හැටියට. මහින්දය නිදි තාම. ඇහැරින්නේ. කිසිසේත් ඇහැරින්නේ. නිදි. ඇහැ ඉස්සරහට සිද්ධ වෙන සියලුම දේට මූණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඩ්‍රීම් එක දන්න හින්දා. සිහිනය දන්න හින්දා මෙන්න මේකත් හීනය කියලා හීනට බාර දෙන ඔක්කොම හීනට බාර දෙන. සියල්ල හීනට බාර දෙන. එච්චරයි කරන්න තියෙන්නේ. රහතෙක්. සියල්ලම හීනට බාර දීලා තියෙනව නෑ. හීන ඇතුලේ වැඩ තියෙනවනේ. කොච්චර දේවල් තියෙනවද? සමහරක් වෙලාවට අලුත් ඒවා තියෙනවා. ඒව මේකෙත් තියෙනවා. දැන් මේ අර පුරුදු එකනේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේක පුරුදු. ඇහැරියන් පස්සේ පුරුදු තැන ඉන්නේ.
ඇහැ පිව්වෙන් පස්සේ නුපුරුදු තැනද පුරුදු තැනද එහෙම එකක් නැහැ. ශරීරයේ තියෙන වැඩ කරන ඔක්කොම සිද්ධ වෙනවා. සියල්ල සිද්ධ වෙනවා. කිසිම අතුරු අන්තරාවක් නැහැ හීනේ ඇතුලේ. හීනේ ඇතුලේ මැරිච් එකෙක් ඉන්නව නම් මට මෙතන කතා කරන්නකෝ. කියන්නකෝ. මං හීනෙන් මැරුණයි කියලා. මෙතන එහෙමනම් ඌට ඉන්න බෑ. අන්න ඒ හීනේ ඇතුලේ තියෙන කතාව මෙතෙන්ට හේතු කරගන්න. මෙතෙන්ට හේතු කරගත්තේ නැත්නම් ඌට ගොනානින. තාරුජීරිය බාහියට නැති වුණ එක දෙයක් තියෙනවා. එයා ඔය 180 හරහා එහෙමම ගියා යන්න. එයා මොකක්වත් අදහසක් නැහැ. එයා ඩ්‍රීම් වර්ල්ඩ් එක දන්නේ නැහැ. තාරුජීරිය බාහිය විතරයි ඩ්‍රීම් වර්ල්ඩ් එක දන්නේ නැත්තේ. දන්නේ නැතුව පරිනිර්වාණයට ගියේ එයා විතරයි. ඒ ශ්‍රේෂ්ඨ කෙනෙක්ගේ ඩ්‍රීම් වර්ල්ඩ් එක දැනගත්තොත් විතරයි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඩ්‍රීම් වර්ල්ඩ් එක දැනගන්න ඕන. ඉස්සෙල්ලා ඩ්‍රීම් වර්ල්ඩ් එක අල්ලවනවා. අල්ලවල වෙලා හිමීට මොකද ඒක හරි අපහසුයිනේ එක සැරේ අල්ලන්න බෑ ඒක. ඩ්‍රීම් වර්ල්ඩ් එක. ඩ්‍රීම් වර්ල්ඩ් එක නෙවෙයි ඩ්‍රීම් වර්ල්ඩ් එක නිර්මාණය වෙන ස්ථානේ අල්ලන්න බෑ. අන්නේ නිර්මාණය වෙන ස්ථානේ තමයි 180 කේවල පරිපූර්ණ භාවය කියලා කියන්නේ. ඊට පස්සේ එය තුලට අර රාත්‍රී දැකපු හීන ලෝකෙ ගෙනල්ලා හේතු කරගන්නවා. ඊට පස්සේ ඒකේ තමයි යන්නේ. පට්ටයි ඉතින්. ඔච්චරයි. ජීවතුත් වෙනව නිවන් දැකලා. හීන ඇතුලේ දරුවෝ නැද්ද? හීන ඇතුලේ ඔෆිස් එක නැද්ද? හීන ඇතුලේ වැඩ කරන දේවල් නැද්ද? ඔක්කොම තියෙනවා. වාහන තියෙනවා, ඩ්‍රයිව් කරනවා, ගොඩක් දේවල්. පාරවල් තියෙනවා. අඳුරන කියන කට්ටිය හම්බ වෙනවා. කඩවල් ගාවට යනවා. සමහරක් වෙලාවට කඩේ මුදලාලි හාන්සි වෙලා ඉන්නව පුටු උඩ. සමහරක් වෙලාවට කඩේ මුදලාලි පුටුව පල්ලේ ඉන්නවා. අපි උඩ ඉන්නවා. ඕකේ මහා අමුතු දේවල් තියෙනවා. හරි අමුතු දේවල් තියෙන්නේ. ඒකේ ඇතුලේ අර තරම් අමුතු දේවල් කොහොමද කරන්නේ? එයයි මට තිබිච්ච ප්‍රශ්නේ. ඒකේ ඇතුලේ කොහොමද අර තරම් අමුතු දේවල් කරන්නේ? කවුද මේ? කොහොමද මේව කරන්නේ? උඩි සමහරක් වෙලාවට උඩින් යනවා. පියාඹිට. මොන විදිහටද මේව සිද්ධ වෙන්නේ? ජීවිත අවබෝධය. ජීවිත අවබෝධය කියලා කියන්නේ සිහිනේ අවබෝධය. බුදුවරු කරන්නේ, මහබෝසත්වරු කරන්නේ හීනයක් බව අවබෝධ කරලා දෙන එක විතරයි. මේක හීනයක් කියලා අවබෝධ කරලා දෙන එක විතරයි. ඒක සිහිනයක්ම විය යුතුයි. නැත්තම් සසරක්. නැත්තම් දුකක්. නැත්තම් පීඩාවක්. මේක හීනයක් කියලා අවබෝධ කරලා දීම විතරයි කරන්නේ. සරලයි කාරණාව. ඒ වුණාට අම්මෝ හීනයක් වෙනකොට තියෙන බය. ජීවිතේ හීනයක් වුණොත් එක සැරේට තියෙන බය. පට්ට බයක් තියෙන හීනෙට. ඒ කියන්නේ සිහිය ඇතුව අරගෙන ප්‍රාණවත් භාවයෙන් ඉඳගෙන හීනේ බැලුවොත් එහෙම බයයි. හීනෙට බයයි මිනිස්සු. මරණය කියන්නේ සිහිනයක්. මැරෙන්න බය හින්දා තමයි හීනට අකමැති. හීනයක් වුණාම ජීවිතේ හීනයක් නම් ප්‍රශ්න ඉවරයි.